දුවල පුතාලා සියලු දෙනාටම වේවා ආයුබෝවන්. ගුණවත් නැනවත් සෞඛ්‍යවත් පිරිසක් රටක අනාගතයට අත්‍යවශ්‍යමයි. ගුණ නැන බෙලෙන් යුතු පුතුන් රටකට හරි වටිනවා. ඒ නිසා අපි ඔබට ආදරෙන් ඔබගේ උසස් පෙළ ජයග්‍රහණය උදෙසා ඉදිරිපත් කරන සම්මන්ත්‍රණ මාලාවක ආරම්භය තමයි මේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සමාගම නෙස්ටමෝල් සන්නාමය 2021 අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් ඔවුන්ගේ විද්‍යා විෂයෙන් සහ ගණිත අංශයෙන් ඉදිරිපත් වන දරුවන්ට ඔවුන්ගේ විභාගය සඳහා 100% සූදානම් කිරීම සඳහා ගෙන එන සම්මන්ත්‍රණ මාලාවක් තමයි මේ. නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය. නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය හරහා ඔබව 100% බලගන්වන්නට අප දැන් සූදානම්. ඉතින් දුවේ පුතේ අප මේ සම්මන්ත්‍රණ මාලාව ගෙනීමේදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබා දෙන දායකත්වය මඟ පෙන්වීම සහ සංවිධාන ශක්තිය පිළිබඳව බොහෝම කෘතවේදීව සාකච්ඡා කරන්නට ඕනේ, කතා කරන්නට ඕනේ. නිසා මුලින්ම මේ කෘතවේදීත්වය අපි පළ කර සිටිමු. උපදේශකත්වයේ ලබා දීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ශ්‍රීලාල් නෝනිස් මැතිතුමන් අපට ලබා දුන්නා හොඳ සහයෝගයක්. ඒ වගේම මඟ පෙන්වීම සිදු කළ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සංවර්ධන KGN ප්‍රේමසිරි මැතිතුමන් මේ පිළිබඳවත් බොහොම කෘතවේදීව සඳහන් කරනවා. ඒ වගේම මෙහෙයවීම හා සංවිධාන දායකත්වයේදී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගණිතය නයනී පෙරේරා මැතිතුමිය, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යාව WAS දේශප්‍රිය මැතිතුමන් ලබා දුන් සහයෝගයත් අනුපමේය බව කෘතවේදීව සිහිපත් කරන්නට ඕනේ. එහෙමනම් අප අද සම්මන්ත්‍රණය ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ හරහා ඉලක්කගත ප්‍රශ්න, ඉලක්කගත විෂය කරුණු සාකච්ඡාවට මේ සම්මන්ත්‍රණය අවධානය යොමු කරන බව ඔබ දන්නවා. එහෙමනම් අපි නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය අද සම්මන්ත්‍රණය ආරම්භ කරද්දී මතක් කරන්නට ඕනේ අද වෙන්වන්නේ රසායන විද්‍යා විෂය වෙනුවෙන් කාලය. එහි චාලක රසායනය කියන කොටසයි අද ඔබට දැනුම හැටියට රැගෙන එන්නට සූදානම් වන්නේ. අප ඒ සඳහා ආරාධනා කළා ගම්පාර රත්නාවලී බාලිකා විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය OU කීර්ති රත්න ගුරුතුමාණන්ට. ඉතින් එතුමාණන්ට අපි එහෙමනම් ආරාධනා කරමු අද සම්මන්ත්‍රණය ආරම්භ කරමින් ඔබට කරුණු දැනුම රැගෙන එන්නට. අයිබෝවන් දුවේ පුතේ, ඔගොල්ලෝ මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. හැමෝටම ඒ සඳහා සුබ පතමින් ඔගොල්ලෝ වෙනුවෙන්ම අපි සූදානම් කරපු රසායන විද්‍යාව පාඩම් මාලාවේ අද මම බලාපොරොත්තු වෙන්නේ 11 වෙනි ඒකකය චාලක රසායනය පාඩම පිළිබඳව ඔබගේ දැනුම 100% සම්පූර්ණ කරන්න මම දන්නවා. ඔයගොල්ලෝ මේ වෙනකොට මේ පාඩම අධ්‍යයනය කරලා තියෙනවා. මේ පාඩම් වල අඩුපාඩු සම්පූර්ණ කරමින් 100% සාර්ථකත්වයේ කරාගෙන යාම සඳහා පුනරීක්ෂණය, විෂය කාරණු වගේම පුනරීක්ෂණයක් සහ ඒ ආශ්‍රිත ප්‍රශ්නාවලියක් ඔබට ඉදිරිපත් කරන්න තමයි අද මම සූදානම් වෙන්නේ. මම හිතනවා මේ පාඩම ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් චාලක රසායනය. චාලක රසායනය ගැන කියනවා නම් මේකෙදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය පිළිබඳව. රසායනික ප්‍රතික්‍රියාවල පිළිබඳව ඔබ ඉගෙනගෙන තියෙනවා එක ඒකකවලදී භෞතික රසායනයේ එන්තැල්පි පාඩමේදී ඔබ ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය පිළිබඳව, ස්වයංසිද්ධතාව පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම රසායනික සමතුලිතතාවයේදී ඔබ ඉගෙන ගත්තා ප්‍රතික්‍රියාවක්, ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් කොපමණ ප්‍රමාණයකින් සිදු වෙනවද කියන එක. ඒ රසායනික ප්‍රතික්‍රියාවක් පිළිබඳව ඉගෙන ගන්න එකිනෙකට වෙනස් ක්‍රම දෙකක්. ඒ වගේම තවත් රසායනික ප්‍රතික්‍රියාවක් පිළිබඳව ඉගෙන ගත යුතු කාරණයක් තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කිව්වහම එදිනදා ජීවිතේත් අපිට ඉතාම වැදගත් වෙනවා මේ ශීඝ්‍රතාවය කියන සංකල්පය. අපි යම් කාර්යයක් කරන්න අඩු කාලයක් ගන්නත් පුළුවන්, වැඩි කාලයක් ගන්නත් පුළුවන්. එතකොට අඩු කාලයකින්
කරොත් අපි කියනවා ඉක්මනින් වැඩි ශීඝ්‍රතාවයකින් වැඩි වේගයකින් සිදු කරා කියලා. රසායනික ප්‍රතික්‍රියාත් ඒ වගේමයි. ප්‍රතික්‍රියා වේගයෙන් සිදුවෙන ඒවා තියෙනවා, ක්ෂණිකව සිදුවෙන ඒවා තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථ ශීඝ්‍රතාවයකින් සිදුවෙන ප්‍රතික්‍රියා තියෙනවා. කොහොමුණත් ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඔබ දන්නවා සිදුවෙන ප්‍රමාණය හෝ කාලය නෙවෙයි. ඒ දෙක අතර සම්බන්ධය නැත්නම් අනුපාතය. එහෙමත් නැත්නම් ඒකක කාලයකදී කාලය වනින ඒකකයක් තුල, තත්පරයක් තුල, මිනිත්තුවක් තුල සිදු කරන ප්‍රමාණය, කාර්ය ප්‍රමාණය වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේදී අපිට පුළුවන් ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක එක්ක වැය වෙනවා, එක්ක ප්‍රතික්‍රියක සෑදෙනවා, නිපද වෙනවා. එතකොට අපිට පුළුවන් මැනලා බලන්න යම් කිසි කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය, එහෙම නැත්නම් යම් කාලයකදී සෑදෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය. ඒ ඇසුරෙන් අපිට පුළුවන් ගණනය කරගන්න ඒකක කාලයකදී නැත්නම් තත්පරයකදී, එහෙම නැත්නම් මිනිත්තුවකදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය, එහෙම නැත්නම් සෑදුණු ඵල ප්‍රමාණය. කොහොමුණත් මේ විදිහට අපි ස්කන්ධය, එහෙම නැත්නම් ඒ ප්‍රතික්‍රියකවල පරිමා, නැත්නම් එහෙම නැත්නම් ඵල පරිමා මැන්නොත් එහෙම අපිට ඇති වෙන ගැටලුව තමයි අපි දන්නවා ප්‍රතික්‍රියාවක් ඇතුළත ප්‍රතික්‍රියක එක එකක් සම්බන්ධයෙන් කතා කරොත් සමහර ප්‍රතික්‍රියක වැඩිපුර වැය වෙනවා එකම ප්‍රතික්‍රියාව තුළ. සමහර ප්‍රතික්‍රියක අඩුවෙන් තමයි වැය වෙන්නේ. ඒ වගේම හැදෙන ඵල ප්‍රමාණයත් අතරත් අනුපාතයක් තියෙනවා. ඔබ දන්නවා ස්ටොයිකියෝමිතිය. සමහර ඵල වැඩි ප්‍රමාණ වලින් සෑදෙනවා, සමහර ඒවා අඩු ප්‍රමාණ වලින් තමයි හැදෙන්නේ. එතකොට ඇති වෙන ගැටලුව තමයි එකම ප්‍රතික්‍රියාවේ අපි යොදා ගන්න ප්‍රතික්‍රියකය අනුව, එහෙම නැත්නම් අපි සලකන ඵලය අනුව ඒකම ප්‍රතික්‍රියාව සඳහා විවිධ ශීඝ්‍රතා ලැබෙනවා. එතකොට මේ ගැටලුව ඉවත් කරගන්න, මේ ගැටලුව මඟ හැරගන්න රසායන විද්‍යාවේදී, චාලක රසායනයේදී අපි යොදා ගන්න ක්‍රමය තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ වෙනස් වීම. ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණයේ වෙනස් වීම සලකා බලන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඵල සෑදීමේ ශීඝ්‍රතාවයේ හෙවත් ඵලවල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මනින්න පුළුවන්. එතකොට එමගින් අපිට එම සාන්ද්‍රණ වෙනස් වීම සහ ස්ටොයිකියෝමිතිය උදව් කරගෙන අපිට පුළුවන් ඒ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ ඇසුරෙන් අපි ලබා ගන්න ශීඝ්‍රතාවය අතර එකිනෙක සම්බන්ධ ප්‍රමාණාත්මක සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්‍රියාව සඳහා නියත ශීඝ්‍රතාවයක් නැත්නම් ප්‍රතික්‍රියාව සඳහා පොදු ශීඝ්‍රතාවයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ ගැන ඔබට අපි ගැටලුවක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙමනම් ගැටලුව සහ ඒ ආශ්‍රිත සිද්ධාන්ත පිළිබඳ එකිනෙකින් අධ්‍යයනය කරමු. ඒ සඳහා මම මේ ගැටලුව ඔබට මීට පෙර ලබා දීලා තියෙනවා. ඔබ පිළිතුරු සපයලත් ඇති. ඒ අඩුපාඩු පිළිබඳව ඔබට ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්. පහසුකම් සපයලා තිබෙනවා මම දැනගත්තා. හරි, එතකොට අපි මේ ගැටලුව ගැන කතා කරමු මුලින්ම. ඒ අතරේ මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ කොටසේ සිද්ධාන්ත එක එකක් ප්‍රශ්නයට අදාළ සිද්ධාන්ත පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න. එහෙමනම් අපි සූදානම් වෙමු ප්‍රශ්නාවලිය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ප්‍රතික්‍රියාවක චාලක රසායනයේ අධ්‍යයනය සඳහා එම ප්‍රතික්‍රියාවේ තිබිය යුතු ගුණ මොනවාද? අපි චාලක රසායනය කිව්වහම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පිළිබඳව අධ්‍යයනය කරනවා. ප්‍රතික්‍රියා සිදුවෙන ශීඝ්‍රතාවය අනුව අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ක්ෂණිකව සිදුවන ප්‍රතික්‍රියා. ප්‍රතිඤ්ඤා කරලක් දල්වන එක, ගිනි කූරු දල්වන එක, ඉන්ධනයක් දහනය වෙන එක ක්ෂණිකව සිදුවෙනවා. එතකොට ඒ වගේ ප්‍රතික්‍රියාවකදී අපිට කාලය මනින්න බැරුව යනවා. මේ යම් කාර්ය යම් ඵල ප්‍රමාණයක් වැය වෙන්න, සෑදෙන ඵල ප්‍රමාණයක්, ප්‍රතික්‍රියා ප්‍රමාණයක් වැය වෙන්න, ඵල ප්‍රමාණයක් සෑදෙන්න ගතවන කාලය මැනගන්න බැහැ.
සාමාන්‍ය තත්ත්වයට තිබෙන්නේ. එතකොට එවැනි ප්‍රතික්‍රියා පිළිබඳව අපිට අධ්‍යයනය කිරීම සිදු කළ නොහැකියි. ඒ වගේම සමහර ප්‍රතික්‍රියා තියෙනවා යම් කිසි ඵල ප්‍රමාණයක් සෑදෙන නැත්නම් ප්‍රතික්‍රියා ප්‍රමාණයක් වැය වෙන ඉතා අධික කාලයක් ගත වෙන. ඒවත් එවැනි ප්‍රතික්‍රියාත් අපිට කලාතුරකින් හමු වෙනවා. යකඩ මල බැඳීම වෙන්න පුළුවන්. ද්‍රව්‍ය වියෝජනය වෙන්න පුළුවන්. වර්ණක වියෝජනය. මේ වගේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය මැනීමත් අපිට දුෂ්කරයි. ඒ නිසා අපිට මධ්‍යස්ථ ශීඝ්‍රතාවයකින් සිදුවෙන නැත්නම් මැනිය හැකි ශීඝ්‍රතාවයකින් සිදුවන ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යයනය විද්‍යාගාරයේදී පහසු වෙනවා. ඒ නිසා අපි විද්‍යාගාර තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අධ්‍යයනය කරන්න යනකොට ඒ ප්‍රතික්‍රියාව අපිට මැනිය හැකි ශීඝ්‍රතාවයකින් සිදුවිය යුතු ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔන්න අපිට පළවෙනි කාරණය ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ මනින්න යනකොට චාලක රසායනය අධ්‍යයනය කිරීම සඳහා ඒ ප්‍රතික්‍රියාව මැනිය හැකි ශීඝ්‍රතාවයකින් සිදුවිය යුතුයි. දෙවෙනි කාරණය තමයි මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම බොහෝ ප්‍රතික්‍රියා ඔබ ඉගෙනගෙන තියෙන ප්‍රතික්‍රියා නිශ්චිත මවුල අනුපාතයකින් සිදු වෙනවා. එහෙම නැත්නම් ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයකින් සිද්ධ වෙනවා. මවුල අනුපාතය හෙවත් ස්ටොයිකියෝමිතිය නිශ්චිතව තිබිය යුතුයි. ඇතැම් ප්‍රතික්‍රියා ඉතා අඩු ප්‍රමාණයක් ඔබට හමු වෙනවා. නිශ්චිත ස්ටොයිකියෝමිතියක් රහිතව ප්‍රතික්‍රියක වැය වෙනවා නැත්නම් ඵල සෑදෙනවා. අපි අපේ විෂය නිර්දේශය තුළ දින ප්‍රතික්‍රියාවක් මතක් කරමු. එකක් තමයි සෝඩියම් සහ වාතය. නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව. ඔබ දන්නවා ඔබ අකාබනික රසායන ඉගෙනගෙන තියෙනවා. සෝඩියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සෝඩියම් වැඩිපුර ප්‍රමාණයක් සෝඩියම් පෙරොක්සයිඩ් හැදෙනවා. ඒ වගේම සෝඩියම් ඔක්සයිඩ් හැදෙනවා. අපි ඕක අපිට අභිමත විදිහට තුලනය කරන්න බෑ. නැත්නම් ඔබ ඉගෙනගෙන තියෙන මූලධර්ම යොදාගෙන තුලනය කරන්න බෑ මේ ප්‍රතික්‍රියාව. මොකද වැඩි ප්‍රමාණයක් සෝඩියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා පෙරොක්සයිඩ් වලට තමයි යන්නේ. සුළු ප්‍රමාණයක් සෝඩියම් ඔක්සයිඩ් ලැබෙනවා. එතකොට එවැනි ප්‍රතික්‍රියාවක අපිට පරීක්ෂණාත්මක ක්‍රමයකින් තමයි කොපමණ ප්‍රමාණයක් සෝඩියම් පෙරොක්සයිඩ් හැදුනද සෝඩියම් ඔක්සයිඩ් හැදුනද කියලා සලකා බලන්න වෙන්නේ. ඒක නිසා එවැනි ප්‍රතික්‍රියාවල අපිට ස්ටොයිකියෝමිතිය එවැනි ප්‍රතික්‍රියාවල චාලක රසායනය අපිට අධ්‍යයනය කිරීම අසීරු වෙනවා. නිසා ප්‍රතික්‍රියාවේ තිබිය යුතු ගුණය තමයි එහෙනම් ප්‍රතික්‍රියාව නිශ්චිත ස්ටොයිකියෝමිතික අනුපාතයකින් සිදුවීම. එනේ ඔන්න කියන කාරණා දෙක සම්පූර්ණ වෙනවා නම් යම්කිසි ප්‍රතික්‍රියාවක අපිට ඒ ප්‍රතික්‍රියාවේ චාලක රසායනය නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පිළිබඳව විවිධ අයුරින් අවශ්‍ය පරිදි අධ්‍යයනය කිරීමට හැකි වෙනවා. එහෙනම් ඔන්න මම ඔබට පහසු වෙන්න මේ පිළිතුරු දෙක ඔබට ගොනු කරලා දෙනවා. එකක් තමයි ප්‍රතික්‍රියාව මැනිය හැකි ශීඝ්‍රතාවයකින් සිදුවීම. ඒ වගේම ප්‍රතික්‍රියාව නිශ්චිත ස්ටොයිකියෝමිතික අනුපාතයකින් සිදුවීම කියන කාරණා දෙක. හරි. ඊළඟට අපි ප්‍රශ්නාවලියේ ඊළඟ ප්‍රශ්නට යමු වෙනවා. ඔබ දන්නවා චාලක රසායනය කියලා කියන්නේ රසායන විද්‍යාවේ භෞතික රසායනය විෂය කොටසට අයිති ඒකකයක්. එතකොට ඔබට මේ සංකල්ප ඇසුරෙන් විවිධ ගණනය කිරීම කරන්න සිදු වෙනවා. මේ කොටසේ ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න වල වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 3 යටතේ එහෙමත් නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6 යටතේ මේ වගේ තැන්වල යෙදෙන්න පුළුවන්. 3 වෙනි ප්‍රශ්නේ හෝ 6 වෙනි ප්‍රශ්නේ MCQ වල. එතකොට චාලක රසායනයට අදාළව අපි අනුමාන කළ හැකි ප්‍රශ්නයක් තමයි මෙතන ඉඳලා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්නය ඔබට මම මේ කතා කරන අතරදී ඔබට පුළුවන් මේ ප්‍රශ්නය පිළිබඳව සටහන් කරගන්න, කියව ගන්න. ඉතින් දිස් වෙනවා ප්‍රශ්නය. අපි මේ ගැටලුව ගැන විස්තරාත්මකව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. බලමු මොකද්ද ප්‍රශ්න කියලා. T
T උෂ්ණත්වයේදී 0.2 මවුල ඝන ඩෙසිමීටරයට වූ ආම්ලික පොටෑසියම් අයඩයිඩ් අවර්ණ ජලීය ද්‍රාවණයක් පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණය හිතට ගන්න Ki ද්‍රාවණයක් ඔබ හොඳින් දන්න ඒ වගේම ඝන සෙන්ටිමීටර් 50ක් අරගෙන තියෙනවා ඒ වගේම සාන්ද්‍රණය ඉතා අඩු 0.2 වෙච්ච පොටෑසියම් අයඩේට් ද්‍රාවණයක් ඝන සෙන්ටිමීටර් 50ක් අරගෙන තියෙනවා. ඒවායේ ආරම්භක සාන්ද්‍රණ ඔබට දීලා තියෙනවා. ඒ දෙන්න ආම්ලික මාධ්‍යයේ සිදුවෙන ප්‍රතික්‍රියාවක්. අපි මේ ප්‍රතික්‍රියාව ගන්නකොට ආම්ලික කරලමයි ගන්නෙ. මිශ්‍ර කළ විට තත්පර 10ක් තුල පහත ප්‍රතික්‍රියාව මගින් සෑදුණු අයඩීන් මවුල ගණන 1.5 වැඩි කිරීම 10^4 මවුල වන බව අයඩමිතික අනුමාපනයක්. අයඩමිතික අනුමාපනයක් කියලා කිව්වේ මතක් කරගමු නැවත. අපිට පුළුවන් යම් කිසි ජලීය ද්‍රාවණයක තියෙන අයඩීන් ප්‍රමාණය නැත්නම් සෑදුණු අයඩීන් ප්‍රමාණය අපිට සෝඩියම් ථයෝසල්ෆේට් නිශ්චිත සාන්ද්‍රණයක් තියෙන දන්නා සාන්ද්‍රණයක් සහිත ථයෝසල්ෆේට් ද්‍රාවණයක් මගින් අනුමාපනය කරලා අපිට හොයාගන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබ රසායනික ගණනය කොටසේදී අධ්‍යයනය කළා තියෙනවා. ඉතින් එවැනි ක්‍රමයක් උදව් කරගෙන මැනගත්තු බව සහ මැනගත්තු ප්‍රමාණය එකෙන් ලබාගත්තු දත්තය ඔබට ලබා දීලා තියෙනවා. ඒතර ප්‍රතික්‍රියාව ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් අයඩයිඩ් පොටෑසියම් අයඩේට් සමග ප්‍රතික්‍රියා කරලා අයඩීන් සහ ජාලය ලබා දීලා තියෙනවා ලවණය පොටෑසියම් සල්ෆේට් සමග. එතකොට අපි අහනවා ඉතින් ඔබට දැන් මෙවැනි ගැටලු වලදී ඔබ බොහොමයක් දරුවෝ අපි දැකලා තියෙනවා මෙවැනි ප්‍රශ්න පස්සෙක පැත්තකින් තියලා ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මම නම් හිතන්නේ මෙවැනි ගැටලු ඔබට ලකුණු ලබා ගැනීම ඉතාම පහසුයි. මොකද සිද්ධාන්ත විශාල වශයෙන් පාඩම් කරන්න දෙයක්වත් නැහැ. සරල ගණනයන් තියෙන්නේ. සංකීර්ණ ගණනයන් සිදු කිරීම මම හිතන්නේ නැහැ අවශ්‍ය වෙනවා කියලා. ඔබ පළමුව කරන්න ඕනේ මෙවැනි ගැටලු දෙස ධනාත්මකව දකිමින් ඒවට උත්සාහ කිරීම එක විෂය නිර්දේශය ඉතා වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් ඔබට මේ කොටස් අතපසු කරලා විභාගයට මුහුණ දෙන්න ගියොත් එහෙම මම හිතන්නේ ඔබට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ නිසා නැවතත් මම ආරාධනා කරනවා මෙවැනි ප්‍රශ්න පිළිබඳව ධනාත්මකව සිතමින් කටයුතු කරමින් නැත්නම් ඒ පිළිබඳව වැඩිපුර අධ්‍යයනය කරමින් මේ වගේ සූදානම් වෙන්න ඕනේ. හරි. එතකොට ප්‍රතික්‍රියා මිශ්‍රණය තුල මුලින්ම අහනවා ප්‍රතික්‍රියා මිශ්‍රණය තුල පොටෑසියම් අයඩයිඩ් සහ පොටෑසියම් අයඩේට් ආරම්භක සාන්ද්‍රණ මොනවාද? එතකොට මේකෙදී අපි පියවර දෙකක් යටතේ තමයි හිතන්නේ. අපි හිතන විදිහ එකක් තමයි මේ ප්‍රතික්‍රියක ද්‍රාවණ මිශ්‍ර කරාම පරිමාම වැඩි වෙනවා. පරිමාව දෙගුණ වුණා මෙතනදී 50යි 50යි 100යි. එතකොට මේ ප්‍රතික්‍රියක තනුක වෙනවා. ඇත්තටම තනුක වීම සහ ප්‍රතික්‍රියා කිරීම කියන දෙකම එක විට සිදුවෙන දෙයක්. නමුත් අපි අධ්‍යයනයේ පහසුව සඳහා පළමුව තනුක වීම ගැන හිතනවා. දෙවනුව ප්‍රතික්‍රියා කිරීම සිදු වුණා කියලා උපකල්පනය කරනවා. එතකොට අපිට ඒකේ අධ්‍යයනය පහසු වෙනවා. එතකොට ප්‍රතික්‍රියක මිශ්‍රණය තුල පළමුව තනුක වීම සිදුවීම නිසා නැත්නම් පරිමාව වැඩි වීම නිසා සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒ වගේම දෙවනුව ප්‍රතික්‍රියාව සිදුවීම නිසා සාන්ද්‍රණය වෙනස් වෙනවා. එතකොට ඔබ හිතන්න ඕනේ පළමුව මේ තනුක වීම පිළිබඳව. ඒකයි මේ කියන්නේ ආරම්භක සාන්ද්‍රණය මොකක්ද කියලා අහන්නේ ඔබගෙන්. එතකොට තනුක වීම නිසා අපිට තනුක වීමට අදාළව තනුකතා සමීකරණයක් යොදා ගන්න පුළුවන්. මවුල් සංඛ්‍යාව වෙනස් වුණේ නැහැ. පරිමාව වැඩි වීම නිසා නව සාන්ද්‍රණ හොයාගන්න අපිට ආරම්භක සාන්ද්‍රණ සහ පරිමා අතර ගුණිතය හෙවත් මවුල ගණන තනුක කිරීමෙන් පසු ද්‍රාවණ මිශ්‍ර කිරීමෙන් පසු
සාන්ද්‍රණය සහ පරිමාව අතර ගුණිතය හෙවත් මවුල ගණනට සමාන කරගන්න පුළුවන්. එමගින් ඔබට මිශ්‍රණය තුල Ki සාන්ද්‍රණය සහ පොටෑසියම් අයඩේට් සාන්ද්‍රණය ගණනය කරගන්න හැකි වෙනවා. අපි බලමු ඒක විසඳුවොත් කොයි වගේ වෙයිද කියලා. පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණයේ ආරම්භක සාන්ද්‍රණය දීලා තියෙනවා 0.2යි. ඒ වගේම පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි ගැටලුවෙම දීලා තියෙනවා. තනුක කරාට පස්සේ සාන්ද්‍රණයයි ඔබ දන්නේ නැත්තේ C2 කියලා මම මේක සලකනවා. ඒ වගේම මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. පරිමා සංකෝචනයක් හෝ පරිමා ප්‍රසාරණයක් සිදු නොවූ බව අපි මෙතනදී උපකල්පනය කරා. ඒතර විසඳුවාම අපිට C2 හෙවත් මිශ්‍රණය තුල ප්‍රතික්‍රියක මිශ්‍රණය තුල පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණය අපිට ලැබිලා තියෙනවා 0.1යි කියලා. ඇතරම මේක ඔබට මනෝමයෙන් විසඳන්න පුළුවන් ගැටලුවක්. අපි දන්නවා තනුක කිරීමේදී පරිමාව දෙගුණ කෙරොත් සාන්ද්‍රණය අර්ධයක් දක්වා අඩු වෙනවා. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන 0.2යි. දැන් අලුත් සාන්ද්‍රණයේ මිශ්‍රණය තුල ආරම්භක සාන්ද්‍රණය 0.1යි. නමුත් ඔබ මේ විදිහේ ගණනයක් මගින් මනෝමයෙන් සිදු කරලා නොට වඩා මේ ගණනයක් මගින් මේක උත්තරේ අරගෙන පෙන්නන්න වෙනවා. හරි. දෙවෙනි කොටසේදීත් මම ඒ ක්‍රමයම අනුගමනය කරනවා. පොටෑසියම් අයඩේට් සාන්ද්‍රණය 0.02යි ආරම්භක C1 V1 හෙවත් එයාගේ පරිමාව 50යි. එතකොට මවුල ගණන අපිට හොයාගන්න පුළුවන්. එතකොට ඒක සමාන වෙනවා C2 V2 තනුක කිරීමෙන් පසු ද්‍රාවණයේ සාන්ද්‍රණය. නව සාන්ද්‍රණයේ C2 අලුත් පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක්. එතකොට C2 ගණනය කරගත්තම අපිට අර මුලින් තිබුණු ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් අර්ධයක් දක්වා තනුක වූ බව ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. ඒක අපිට මේ වගේ චාලක රසායනයේ අධ්‍යයනයේදී ප්‍රතික්‍රියක මිශ්‍රණය තුල ඒ ප්‍රතික්‍රියකවල ආරම්භක සාන්ද්‍රණ දැන සිටීම අත්‍යවශ්‍ය කරුණක්. නිසා ඔන්න අපි ඒක ආරම්භයේදී ගණනය කරා. හරි. ඒ ගැටලුවට අදාළව අපි තව ටිකක් ඉදිරියට යනවා. අපි බලමු ඒක ඊළඟ කොටස මොකක්ද කියලා. අයඩින් නිපදවීමේ ශීඝ්‍රතාව ඝන තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගණනය කරා. එතකොට අපිට ප්‍රශ්නය තුල දත්තය විදිහට දීලා තිබුණේ තත්පර 10ක් තුල ප්‍රතික්‍රියා මිශ්‍රණය තුල සෑදෙන නැත්නම් සෑදුණු අයඩින් මවුල ගණන. දැන් මොකක්ද අපෙන් අහන්නේ? අයඩින් නිපදවීමේ ශීඝ්‍රතාවය. එතකොට අයඩින් නිපදවීමේ ශීඝ්‍රතාවය ඔයගොල්ලන්ට ඒකකයේ දිහා බැලුවහම ඔයගොල්ලන්ට තේරෙනවා තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. ඒ කියන්නේ සාන්ද්‍රණයේ අයඩින් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අයඩින් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි අහන්නේ. එහෙනම් අපි මුලින්ම අයඩින් සෑදුණු අයඩින් වල සාන්ද්‍රණය දැන් අලුත් සාන්ද්‍රණය තත්පර 10කට පස්සේ සාන්ද්‍රණය හොයන්න ඕන. සාන්ද්‍රණය හොයන්න ඕන නම් මවුල සහ පරිමාව කියන දෙකම අවශ්‍යයි. ඒ වගේම සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සඳහා කාලය අවශ්‍යයි. එතකොට අපිට ওই දත්ත සියල්ල තියෙනවා මේ ගැටලුවේදී. නැවත අයඩින් මවුල ගණන මුලදී අයඩින් තිබුණෙම නැහැ. දැන් මුලදී අයඩින් තිබුණෙම නැහැ. දැන් අයඩින් තත්පර 10කට පස්සේ 1.5 වැඩි කිරීම 10^4 ප්‍රමාණයක් මවුල හැදිලා තියෙනවා. එහෙනම් ඒක අපිට පරිමාවෙන් බෙදලා අපිට පුළුවන් අපිට පුළුවන් මේ මවුල සංඛ්‍යාව පරිමාවෙන් බෙදලා ඒක සාන්ද්‍රණයේ බවට හරව ගන්න. ඒ තමයි අයඩින් සාන්ද්‍රණය වැඩි උනේ බිඳුවේ ඉඳලා මේ අගය දක්වා වැඩි වුණා. ඊට පස්සේ ඒ අයඩින් සාන්ද්‍රණය අපිට පුළුවන් කාලයෙන් බෙදලා අයඩින් සෑදීමේ ශීඝ්‍රතාවය හෙවත් තත්පරයකදී සෑදුණු
අයඩීන් ප්‍රමාණය කොපමණද කියන එක තත්පරයකදී අයඩීන් සාන්ද්‍රණයේ වැඩි වීම කොච්චරද කියන එක හොයාගන්න. බලමු අපි ඒක ගණනයට ගිහිල්ලා කොයි වගේද කියලා. අයඩීන් නිපදවීමේ ශීඝ්‍රතාවය අයඩීන් සාන්ද්‍රණය පළමුව අපි ලබා ගන්නවා. අයඩීන් හැදුණු අයඩීන් මවුල ප්‍රමාණය බෙදීම පරිමාව මෙතෙන්දී අපි මුළු පරිමාව තමයි සලකන්නේ. මොකද ප්‍රතික්‍රියා මිශ්‍රණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. ඒතකොට ඔන්න අපි මවුල සංඛ්‍යාව පරිමාවෙන් බෙදලා තිනවා. පරිමාව අපි සාමාන්‍ය ඒකකයේ රසායන විද්‍යාවේදී පරිමාව ඉදිරිපත් කරන්නේ නිතරම ඝන ඩෙසිමීටර් වලින්. ඒ නිසා ඝන සෙන්ටිමීටර් 100ක් කියලා කිව්වේ ඩෙසිමීටර් 0.1ක් ඒකක පරිවර්තනයක් සිදු කරලා තියෙනවා. ඒකට අපිට ලැබෙනවා 1.5 වැඩි කිරීම 10^3 විදිහට ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගත්තොත් අයඩීන් වල සාන්ද්‍රණය සෑදුණු අයඩීන් පද්ධතිය තුළ සෑදුණු අයඩීන් සාන්ද්‍රණය. ඊළඟට දෙවෙනි පියවරට එනවා අයඩීන් නිපදවීමේ ශීඝ්‍රතාවය හෙවත් ඒකක කාලයකදී වැය වූ අයඩීන් ඒක කාලයකදී සෑදුණු අයඩීන් සාන්ද්‍රණය. නැත්නම් අයඩීන් සාන්ද්‍රණය වැඩි වීම. ඒ සඳහා අපි අයඩීන් සාන්ද්‍රණය තත්පර 10කට පස්සේ අයඩීන් සාන්ද්‍රණය බිඳුවේ ඉඳලා මේ වෙනකන් ඇවිල්ලා තිනවා. කාලයෙන් බෙදනවා. බෙදුවාම අපිට ලැබෙනවා 1.5 වැඩි කිරීම 10^4 කියලා නැවතත් ඝන ඩෙසිමීටරයට මවුල තත්පරයට විදිහට අයඩීන් සාන්ද්‍රණය වැඩි වීමේ ශීඝ්‍රතාවය. නැත්නම් අයඩීන් සෑදීමේ ශීඝ්‍රතාවය කියන අගය අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ඕක තමයි අපි චාලක රසායනයේදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මැනීමේ පළවෙනි පියවර විදිහට අපිට පුළුවන් ප්‍රතික්‍රියකයක් වැයවීමේ ශීඝ්‍රතාවය නැත්නම් ඵලයක් සෑදීමේ ශීඝ්‍රතාවය සාන්ද්‍රණය ඇසුරෙන් ඉදිරිපත් කරගන්න. මේක තමයි ඊටම අත්‍යවශ්‍ය කාරණේ. හරි අපි ඊළඟට තවත් ගැටලුවකට යමු මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට. ඉහත අවස්ථාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය R සමග අයඩීන් නිපදවීමේ හා KiO3 පොටෑසියම් අයඩේට් ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතා අතර සම්බන්ධය ප්‍රකාශනයක් මගින් ඉදිරිපත් කරා. එතකොට අපි දන්නවා මේ ප්‍රතික්‍රියාව ගත්තාම මෙතනදී තුලිත රසායනික ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. තුලිත රසායනික ප්‍රතික්‍රියාවේ දිහා අපි බැලුවොත් අයඩීන් මවුල 3ක් හැදෙනකොට පොටෑසියම් අයඩේට් මවුල 1යි වැය වෙන්නේ. පොටෑසියම් අයඩේට් මවුල 1යි වැය වෙන්නේ. ඒ කියන්නේ අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවයෙන් 3න් 1ක් තමයි පොටෑසියම් අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවය. තවත් විදිහකට කිව්වොත් පොටෑසියම් අයඩේට් මවුල 1ක් වැය වෙනකොට පොටෑසියම් අයඩයිඩ් මවුල 5ක් වැය වෙනවා මේ ප්‍රතික්‍රියාවේ. ඒ නිසා මේ එකිනෙකාගේ වැය වෙන සහ සෑදෙන ශීඝ්‍රතාව වෙනස්. නමුත් අපිට ඒ අගයන් යොදා ගත්තොත් අපිට මේ ප්‍රතික්‍රියාව සඳහා පොදු ශීඝ්‍රතාවයක් පොදු වේගයක් ඉදිරිපත් කරන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාවය ඵල සෑදෙන ශීඝ්‍රතාව ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා පොදු අගයක් ලබා ගැනීම සිදු කරන්න අවශ්‍යයි. එහෙනම් අපිට පුළුවන් මේ අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවෙන් 3න් 1ක් තමයි පොටෑසියම් අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවය. එහෙනම් මේ දෙක සමාන කරගන්න පුළුවන්. අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවය 3න් බෙදුවාම අයඩේට් සෑදෙන වැය වෙන ශීඝ්‍රතාවයට සමාන වෙනවා. ඊළඟට
පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවයත් එහෙනම් අපිට පුළුවන් ශීඝ්‍රතාවෙන් 5න් එකක් තමයි පොටෑසියම් අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවයට සමාන වෙන්නේ. එතකොට ඔය ලැබෙන ආගයන් ඒගොල්ලෝ සෑම ප්‍රතික්‍රියකයක් ඵලයක් ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාව ඒගොල්ලන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික් අගයෙන් බෙදුවහම ඔයගොල්ලන්ට පේනවා හැමෝටම ලැබෙන්නේ එකම අගයක් පොදු අගයක්. අයඩීන් නිපද වෙන ශීඝ්‍රතාවය 3ෙන් බෙදුවා. පොටෑසියම් අයඩේට් එකම උලයක් තමයි වැය වෙන්නේ. ඒ නිසා අපි ඒක එකෙන් බෙදුවා. ඒ වගේම පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවය එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයෙන් බෙදෙනවා. එතකොට ලැබෙන්නේ පොදු අගයක්. අන්න ඒ පොදු අගයට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා. හරි එහෙනම් අපිට පුළුවන් ඔය කියන සංකල්පය ප්‍රකාශනයක් මගින් ඉදිරිපත් කරන්න. මෙන්න මේ ආකාරයෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අයඩීන් වැයවීමේ ශීඝ්‍රතාවයෙන් 3න් එකක්. ඒක සමාන වෙනවා පොටෑසියම් අයඩේට් වැයවීමේ ශීඝ්‍රතාවය. ඒ වගේම පොටෑසියම් අයඩයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවයෙන් 5න් එකකට. එතකොට අපිට ලැබෙන පොදු වගයට අපි කියනවා මේ මොනම ක්‍රමයෙන් ගත්තත් ලැබෙන පොදු වගයට අපි කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා. ඒක පොදු වගයක්. ඒ ප්‍රතික්‍රියාව සඳහා නියතයක්. නියතයක් කියලා කියන්නේ අපි මානින අවස්ථාව සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. හරි එහෙමනම් අපිට තවත් ඉස්සරහට යන්න පුළුවන්. බලමු. ඉහත සම්බන්ධයේ ඇසුරෙන් අපි ඒ ලබාගත් සම්බන්ධයේ ඇසුරෙන් පොටෑසියම් අයඩයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය සහ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා අපිට කියනවා. හරි. එතකොට අපි දැන් හොයාගෙන තියෙනවා අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවය. අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවය මතකද? මෙතනදී. අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවය 1.5 වැඩි කිරීම 10^4 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල විදිහට අපි හොයාගත්තා. දැන් අපිට පුළුවන් ඒ අගය යොදා ගන්න Ki අපි ගමු පොටෑසියම් අයඩේට් කියලා. පොටෑසියම් අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ 3න් 1යි කියන එකයි අපි මේ කොටසේදී ප්‍රකාශනයේදී දැනගත්තේ. අයඩීන් වැය වෙන ශීඝ්‍රතාවයෙන් 3න් 1යි පොටෑසියම් අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවය. ඒ වගේම අයඩීන් වැය වෙන ශීඝ්‍රතාවය 3න් බෙදුවම ලැබෙන අගයෙන් සමාන වෙනවා පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවයෙන් 5න් එකට. එහෙනම් අපිට අපි යමු ගණනයට. ප්‍රකාශනයේ අපි ආදේශ කරා අයඩීන් වැය වෙන ශීඝ්‍රතාවය බෙදීම 3 සමානයි R වලාගේ ලැබෙනවා. එහෙනම් 0.5 වැඩි කිරීම 10^4 විදිහට. අපි පළවෙනි කොටස පමණයි සලකලා තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍යයි අපිට ප්‍රශ්නය අහනවා පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවය. එහෙනම් අපිට පුළුවන් මේ 0.5න් ගුණ කරාම අපිට ලැබෙනවා පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවය mn 5 ගුණයක් කියලා. ඊළඟට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උඩ කොටස ගණනය කරගෙන තියෙනවා 0.5 වැඩි කිරීම 10^4 විදිහට. ඊළඟට පොටෑසියම් අයඩයිඩ් වැය වෙන ශීඝ්‍රතාවයත් ඔබට ලබා ගන්න පුළුවන්. ඒක කෙලින්ම 1.5 වැඩි කිරීම 10^4 3න් 1 හෙවත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයම තමයි අයඩේට් වැය වෙන ශීඝ්‍රතාවයත් වෙන්නේ. නිසා ඔබට මේ ඕනෑම ප්‍රතික්‍රියකයක් වැය වෙන ඒ වගේම ඕනෑම ප්‍රතිඵලයක් සෑදෙන ශීඝ්‍රතාවය මේ මැනගත්තු අයඩීන් සෑදෙන ශීඝ්‍රතාවය ආධාරයෙන් ගණනය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මෙන්න මේ
ශීඝ්‍රතාවයන් අතර සම්බන්ධය. නැත්නම් ඒගොල්ලන්ගේ ශීඝ්‍රතාවයන් ස්ටොයිකියෝමෙට්‍රික සංගුණයකින් බෙදීම කියන සංකල්පය පමණයි. නිසා මෙතන මම උදාහරණ දෙකක් පමණයි දක්වලා තියෙන්නේ. ඔබට අනෙකුත් ඒවත් මේ අයිසුරින්ම ගණනය කරගන්න පුළුවන්. හරි. ඊළඟට එතකොට අපි චාලක රසායන අධ්‍යයනයේ නැවත මම මතක් කරනවා ප්‍රතික්‍රියක වැයවීම හෝ ඵල සෑදීමේ ශීඝ්‍රතාව නෙවෙයි අපිට වැදගත් වෙන්නේ ඒ ප්‍රතික්‍රියාව සඳහා අපි ගණනය කරගනු ලබන ශීඝ්‍රතාවය. හේවත් මෙතනදී නම් R කියලා අපි ගණනය කරගත්තේ ඒ අගේ. තවත් ඉදිරියට යනවා. ඔබට පුළුවන් තිරේ දිස්සන ගැටලුව කියව ගන්න. ඉහත ප්‍රතික්‍රියාවේ KI සාන්ද්‍රණය අනුබද්ධයෙන් පෙළ Aද KiO3 අනුබද්ධයෙන් පෙළ Bද සල්ෆියුරික් අනුබද්ධයෙන් පෙළ Cද නම් ශීඝ්‍රතා නියතය Kද නම් ශීඝ්‍රතා නියමය ප්‍රකාශනයක් මගින් දක්වන්න. කොට නැවතත් මම අපේ සිද්ධාන්ත කොටස පිළිබඳව සිහිපත් කිරීමක් සිදු කරනවා. අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. අපි කැට වශයෙන්ද කුඩු වශයෙන්ද ගන්න කෙනක අනුව ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ඒ වගේම සාන්ද්‍රණය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන. සාන්ද්‍රණය වැඩි කරන්න ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟට උෂ්ණත්වය වැඩි කරනකොට ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වුණත් දෙපැත්තටම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක ඔබ මතක තබා ගත යුතුයි කාරණයක්. ඊළඟට උත්ප්‍රේරක යෙදීමෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ඉහළ නංවන්න. මේ වගේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක රාශියක් තිබෙනවා. එතකොට මේවා අතරින් අපි මේ චාලක රසායනයේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ සාන්ද්‍රණය වෙනස් වීම. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වෙනස් වීම කොහොමද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ කියන එක හොයලා බලන්න. එතකොට සමහර ප්‍රතික්‍රියා තියෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑමක් නැහැ. හැම විටම සාන්ද්‍රණය වැඩි කරාට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. යම් ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය වැඩි කිරීම නිසා ශීඝ්‍රතාවයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි ප්‍රතික්‍රියකයේ සලකන ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය වැඩි කරනකොට ඒ වැඩි කරන අනුපාතයෙන්ම ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට සාන්ද්‍රණය දෙගුණ කරනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් දෙගුණ වෙනවා. ඒ බොහොමයක් අවස්ථාවලදී අපිට දකින්න ලැබෙන සංසිද්ධි. තමත් ප්‍රතික්‍රියා අපිට හමු වෙනවා. සාන්ද්‍රණය වැඩි කරනකොට ඒක එම අනුපාතයෙන්ම නෙවෙයි ඊට වඩා වැඩි අනුපාතයකින් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට සාන්ද්‍රණය දෙගුණ කරොත් ප්‍රතික්‍රියාවේ නව ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙනවා. ඒ කියන්නේ දෙකේ වර්ගය. ඊටාම කලාතුරකින් සාන්ද්‍රණය දෙගුණ කරනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 8 ගුණයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම ප්‍රතික්‍රියාත් විරල වශයෙන් හමු වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න ලැබෙන කාරණය තමයි සාන්ද්‍රණයේ බලපෑම ප්‍රතික්‍රියක සලකන ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණයේ ශීඝ්‍රතාවයට බලපාන ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන්න අපිට අලුත් මිනුමක් නැත්නම් අලුත් රාශියක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සාන්ද්‍රණයේ ශීඝ්‍රතාවයට බලපාන ආකාරය ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න අපි යොදා ගන්න මිනුම තමයි ප්‍රතික්‍රියාවේ පෙළ. ඔන්න
නැවත මම මතක් කරනවා ප්‍රතික්‍රියාවේ පෙළ අපිට වැදගත් වෙන්නේ රියැක්ෂන් ඕඩර් කියන එක අපිට වැදගත් වෙන්නේ ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය එම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන ආකාරය ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරා. සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපාන්නේ නැත්නම් මේ පෙළ කියන එක ශුන්‍යයි කියලා අපි කියනවා. නැත්නම් ඒකේ බිඳුව වෙනි බලයක් විදිහට තමයි අපි අර කියපු ඒ දත්ත ටික නිරූපණය කරන්න වෙන්නේ. සාන්ද්‍රණය දෙගුණ කළ විට ශීඝ්‍රතාවය දෙගුණ වෙනවා. එහෙනම් පළවෙනි බලයෙන් තමයි පෙළ 1 වෙනවා. පළවෙනි බලයෙන් තමයි මේ සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපාලා තියෙන්නේ. එතකොට සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවය දෙගුණ වෙනවා කියන එකේ තේරුම සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙනවා කියන එකේ තේරුම තමයි සාන්ද්‍රණයේ දෙවෙනි බලය නැත්නම් වර්ගය තමයි ශීඝ්‍රතාවය වෙලා තියෙන්නේ. ශීඝ්‍රතාවයට අනුලෝම වෙලා තියෙන්නේ. මෙන්න මේක රසායන විද්‍යාවේදී මේ චාලක රසායනයේදී ශීඝ්‍රතා නියමයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක හරිම සරල දෙයක්. ශීඝ්‍රතාවය හා සාන්ද්‍රණයේ බලපෑම පැහැදිලි කරන්න යොදා ගන්න නියමයට අපි කියනවා ශීඝ්‍රතා නියමය කියලා. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් සලකන ප්‍රතික්‍රියකයේ යම් බලයක් පූර්ණ සංඛ්‍යාත්මක බලයක් බිඳුව බලය පළමු බලය දෙවෙනි බලය විදිහට යම්කිසි බලයක් තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට අනුලෝම වෙන්නේ. මේ තමයි ශීඝ්‍රතා නියමය. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක විදිහට හිටියා පොටෑසියම් අයඩයිඩ් පොටෑසියම් අයඩේට් ජලීය ද්‍රාවණය ආවරණ ජලීය ද්‍රාවණ මේ සල්ෆියුරික් කිව්වහමත් එහෙමයි ආවරණ ජලීය ද්‍රාවණය මෙන්න මේගොල්ලන්ගේ සාන්ද්‍රණ අනුබද්ධයෙන් පෙළ කියලා කිව්වේ අර විදිහට මේ කියන බලය බලමු නැවතත් ඒක පොටෑසියම් අයඩයිඩ් අනුබද්ධයෙන් පෙළ A එයාගේ බලය A වෙන්න ඕනේ පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ B ඊළඟට තුන්වෙනි ප්‍රතික්‍රියකේ තමයි සල්ෆියුරික් එයා අනුබද්ධයෙන් පෙළ C කියලා දීලා තියෙනවා. එතකොට එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අපිට කියන්න පුළුවන් අනුලෝම වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අනුලෝම වෙනවා පොටෑසියම් අයඩයිඩ් වල A කියන බලයට පෙළ තමයි යාගේ A කියන්නේ. පොටෑසියම් අයඩේට් වල B කියන බලය සල්ෆියුරික් සාන්ද්‍රණයේ ආරම්භක සාන්ද්‍රණයේ C කියන බලයට. එතකොට මේ අනුලෝම සම්බන්ධය අපිට සමානුපාතිකතා නියතය K මගින් ගුණ කරලා දෙපස සමාන කරගන්න පුළුවන්. එතකොට K කියලා අපි හඳුන්වන්නේ නැවත මතක් කරනවා ශීඝ්‍රතා නියතය. ශීඝ්‍රතා නියතය. එතකොට ශීඝ්‍රතා නියතය කියලා කියන්නේ ඔය සාන්ද්‍රණය අනුවත් ශීඝ්‍රතා අනුවත් වෙනස් වන අගයක් නෙවෙයි. ඒ ප්‍රතික්‍රියාව සඳහා සලකන උෂ්ණත්වයකදී නියත වෙන අගයක්. උෂ්ණත්වයේ පමණමයි මේ ශීඝ්‍රතා නියතය කියන අගයට බලපාන්නේ. අපි ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරොත් එතකොට ඒක වෙනස් ප්‍රතික්‍රියාවක්. එතකොට කේවල අගයේ අලුත් ප්‍රතික්‍රියාවක් විදිහට අලුත් අගයක් ලැබෙනවා. හරි. එහෙනම් ඔන්න ශීඝ්‍රතා සමීකරණය අපි ලබා ගත නැත්නම් ශීඝ්‍රතා නියමය ප්‍රකාශනයක් ඇසුරින් මේ විදිහට ඉදිරිපත් කරා. ඒතර මේක චාලක රසායනයේ අපි ශීඝ්‍රතා නියමයේ ඉතා වැදගත් අවස්ථාවක් නැත්නම් ටර්නින් පොයින්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක ලියා ගැනීම හැකියාව ඔබට තියෙනවා. ඔකේ තියෙන රාශි විවිධ රාශීන් ඒවට බලපාන සාධක පිළිබඳව ඔබ කරුණු බෙහෙවින් දැන සිටිය යුතුයි. ඒවා ඔබට අනිවාර්යෙන්ම බහුවරණ ප්‍රශ්නවලදී ඉතා වැදගත් වෙනවා. ඔබ මෙතනදී මම හිතනවා අද ඔබ දැනගත්ත මේ පෙළ කියන්නේ පෙළක් කියලා එකක් අපිට අවශ්‍ය උනේ ඇයි කියන එක. ඒක ඉතා වැදගත්. අපි මෙවැනි ගැටලු විසඳීමේදී යාන්ත්‍රිකව
ඒ ප්‍රශ්නවල නැතනම් ඔහේ කරනව නෙවෙයි අපි මේවා ගැන ඉතින් හොඳින් ධාරණය කරගනිමින් තේරුම් ගනිමින් ඔබ ප්‍රශ්නවලට මුහුණ දුන්නොත් මම හිතන්නේ මොකද අපි දන්නවා මේකෙදි තියෙන විශේෂත්වය තමයි අනිකුත් විෂය කොටස් වලට වඩා මේ භෞතික රසායනයේ කොටස් වල තියෙන විශේෂත්වය තමයි ඔබ ඉගෙන ගන්න සිද්ධාන්තම ඒ විදිහටම අහන්නේ නැහැ. ඒවා විවිධ අයුරින් සමෝදානික කරලා ඔබට ප්‍රශ්න දෙන්නේ. අලුත්ම ඔබ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කරත් ඔබට පේපර් එකේදී ලැබෙන එක අලුත්ම අත්දැකීමක්. ඔබට ඒ පසුගිය ප්‍රශ්න විසඳමින් මේ සිද්ධාන්ත ධාරණය කරගනිමින් ඔබ ඒ කොටස් හැදෑරුවොත් විතරයි ඔබට ඒ ලැබෙන නව අවස්ථාව නව ප්‍රශ්නය ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඔබ අනිකුත් කොටස් වලදී අකාබනික රසායනය, කාබනික රසායනය වෙන්න පුළුවන්. ඉගෙනගත්තු කරුණුම තමයි ආපහු ප්‍රශ්න වලට යොමු වෙන්නේ විවිධ ස්වරූපවලින්. නමුත් මෙතනදී ඒ සංකල්පය විවිධ උදාහරණ අසුරින් ඔබට විවිධ ගැටලු ඇසුරින් ඔබට යොමු වෙනවා. ඒ සඳහා ඔබට විවිධ අයුරින් විවිධ කෝණවලින් ඒ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ සඳහා මෙවැනි ගැටලු විසඳීම වගේම ඒ සිද්ධාන්ත කරුණු හොඳින් අධ්‍යයනය කරලා ඒවා ඔබේම කරගෙන ඒ පිළිබඳව එකිනෙක සම්බන්ධය දැන ගැනීම අතිශයින් වැදගත් වෙනවා. හරි. එතකොට ඔන්න අපි තවත් ඒ ගැටලුව ඉස්සරහට යනවා. ඊළඟ කොටස T උෂ්ණත්වයේදී කියන්නේ මේ අර පහුගිය අවස්ථාවට අදාළවම උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාවේ පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ සෙවීම සඳහා අපි අර ABC කියපු අගයන් සොයා ගැනීම අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මොකද එතකොට තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පිළිබඳව නැත්නම් චාලක රසායනයේ අධ්‍යයනයේ අංග සම්පූර්ණ වෙන්නේ. ඒවායේ වෙනස් සාන්ද්‍රණ සහිත ද්‍රාවණ මිශ්‍ර කරන ලද අතර මිශ්‍රණය තුළ ඒවායේ ආරම්භක සාන්ද්‍රණ ඔන්න දැන් අපිට අර පෙර අවස්ථාවේදී වගේ ආරම්භක සාන්ද්‍රණ ගණනය කරන්න දෙයක් නැහැ. මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණය තුළ ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා. අදාළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතා අයඩින් ගැන හොයන්න දෙයක්වත් නැහැ. ඒ ඇසුරෙන් අපිට අපි පෙර ගණනය කරපු ආකාරයට සාන්ද්‍රණයක් දීලා තියෙනවා. ශීඝ්‍රතාවයක් දීලා තියෙනවා. ආරම්භක සාන්ද්‍රණයක් දීලා තියෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයක් දීලා තියෙනවා. අයඩින් සාන්ද්‍රණය ඇසුරෙන් අපි මෙතෙක් වෙලා අධ්‍යයනය කරපු ආකාරයට හොයාගත්තු වගයන් තමයි වගුගත කරලා තියෙන්නේ. එහෙනම් ඊටාම පහසුයි තේරුම් ගැනීමත් ඒ ගැන ඉදිරි කටයුතු කිරීමත්. ආරම්භක සල්ෆියුරික් සාන්ද්‍රණ නියත වේ. අවස්ථා දෙකේදීම යොදාගත්තු සල්ෆියුරික් ප්‍රමාණය ආරම්භක සාන්ද්‍රණය නියතයි කියලා තියෙනවා. ඉහත 1.2 කොටසේදී ඔබ පහුගිය වතාවේ අධ්‍යයනය කරපු විදිහට මෙතනදී හොයාගත්තු සාන්ද්‍රණත් යොදා ගන්නලු. ආරම්භක සාන්ද්‍රණ මෙතනදී යොදාගත්තු ඒවත් මෙතනට අදාළයි කියන එක තමයි මේ කියන්නේ. නිසා ඒ සම්බන්ධයෙන්ුත් ඔබේ සැලකිල්ල යොමු කරන්න. හරි. 1.2 කොටසේ හා වගුවේ අඩංගු දත්ත ඇසුරින් පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ ගණනය කරන්න. හරි. එහෙනම් අපි ශීඝ්‍රතා සමීකරණයක් ව්‍යුත්පන්න කරගෙන තියෙනවා මේ වෙනකොට. පහුගිය කොටසේදී ඒක අපි කරා. ඊට අදාළව මේ දීලා තියෙන දත්ත ආදේශ කිරීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ එක සමීකරණයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි පෙර කොටසේදී ලබාගත්තු අගයන් සඳහා. ඒ තමයි ශීඝ්‍රතාවයේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ 0.5 වැඩි කිරීම 10^4 තමයි අපි පෙර කොටසේදී හොයාගත්තු කාරණා. සමානයි k නියතය වරක් ki සාන්ද්‍රණයේ a වෙනි බලය, අයඩේට් සාන්ද්‍රණයේ b වෙනි බලය, සල්ෆියුරික් සාන්ද්‍රණයේ c වෙනි බලය. සල්ෆියුරික් සාන්ද්‍රණයක් නැහැ. ඉතින් සාන්ද්‍රණය අපිට ප්‍රකාශනයේ විදිහටම තියාගන්න පුළුවන්. මොකද නියතයි නම් ඉතින් අපි ඒක විසඳනකොට ඒකේ බලපෑමක් නැහැ. අපිට ඒක අපේ ගණනයෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අවස්ථාවට අපි එනවා
ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මෙතන මම මේක සලකන්නේ දෙවෙනි අවස්ථාව විදිහට. මොකද පළවෙනි අවස්ථාවට අදාළ ගණනය කිරීම සියල්ල අපි කරලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානයි ki සානනේ 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට a වෙනි බලය 0.02 පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණයේ b වෙනි බලය සහ සල්ෆියුරික් සාන්ද්‍රණය පෙරාගයමයි ප්‍රකාශනය ඇතුළත් කර ගැනීම කරගන්න පුළුවන්. ඒ විදිහටම අපිට තුන්වෙනි සමීකරණයකුත් ලියා ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානයි නියතයක් වරක් k නියතය වරක් ki සාන්ද්‍රණයේ a වෙනි බලය පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණයේ b වෙනි බලය. ඔන්න ඔය විදිහට ශීඝ්‍රතා සමීකරණය අපි ව්‍යුත්පන්න කරගත් ශීඝ්‍රතා සමීකරණයට අපි මේ දීලා තියෙන අගයන් ආදේශ කිරීම කරලා අපිට පුළුවන් මූලික සමීකරණ තුනක් ලබා ගන්න. අපි බලමු මේක කොහොමද කියලා. නැවතත් ගැටලුවට අදාළ අගයන් අපිට අවශ්‍යයි ආදේශ කරන්න. මෙන්න සමීකරණ අපි මේ විදිහට ලබා ගත්තු 1.2 කොටසෙන් අර පහුගිය කොටසෙන් අපි ලබාගත්තු ශීඝ්‍රතාවය k අගය ki වලට පොටෑසියම් අයඩේට් වලට ආදේශ කරලා තියෙනවා. සල්ෆියුරික් වල අගය දීලා නැහැ. නිසා අපි ඒක නියතයක් අපේ සමීකරණ තුල ඒක අපි ඇතුළත් කරගෙන තියෙනවා අගය ආදේශ කිරීමකින් තොරව. ඒ වගේම දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය මේ විදිහට අපි මේ දීලා තියෙන අගයන් ආදේශ කරලා අපි සකස් කරලා සමීකරණ තුනක් අපි ලබාගෙන තියෙනවා. අපිට ඕන වෙන්නේ මේ සමීකරණ වලින් a අගය b අගය c අගය හෙවත් මේ ප්‍රතික්‍රියක අනුබද්ධයෙන් පෙළ නිර්ණය කිරීම. එහෙනම් අපිට පුළුවන් දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදලා k ඉවත් කරගන්න පුළුවන්. නියත සාන්ද්‍රණ තියෙනවා. නියත සාන්ද්‍රණ තියෙන මෙතනදී අගයන් අපිට ඒ වලගේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදීමෙන් අපිට පුළුවන් නියතය ඉවත් කරගන්න. ඒ වගේම මේ නොදන්නා පද වලින් a පදේ ඉවත් කරගන්න සහ c කියන පෙළ c කියන බලය ඉවත් කරගන්න සල්ෆියුරික් සාන්ද්‍රණය ඉවත් කරගන්න පුළුවන්. ඒ අනුව අපිට ලැබෙනවා දෙක බෙදීම k ඉවත් වුණා සාන්ද්‍රණ a බලය ඉවත් වුණා. මෙතනදී දෙක බෙදීම එක වල b බලය සල්ෆියුරික් සාන්ද්‍රණය ඉවත් වෙලා ගියා. එහෙමනම් දෙකේ b වෙනි බලය තමයි දෙකට සමාන වෙන්නේ. ඉහත දෙක එකෙන් බෙදීමෙන් දෙකේ b වෙනි බලය. ඒතර ඒ සමීකරණ තුනමයි මෙතන තියෙන්නේ. නැවත බෙදීම ඔබට පැහැදිලි වෙන්න මම ඒක ස්ක්‍රීන් එකේ දක්වලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ලියපු සමීකරණත්. එතකොට දෙක බෙදීම එක බෙදුවා එක බෙදීම 0.5. ඒතර එතනත් උත්තරේ 2යි. නම් දෙකේ b වෙනි බලය සමානයි 2යි කියන්නේ දෙකේ පළවෙනි බලය තමයි b ට සමාන වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් b වලගේ බලය සමානයි 1යි කියලා. පෙළ ඒ කියන්නේ පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් මේ ප්‍රතික්‍රියාවේ පෙළ 1යි. ඒකෙන් අපි අදහස් කරන්නේ පොටෑසියම් අයඩේට් සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවය දෙගුණ වන බවයි. සමීකරණයේත් ඒක තියෙනවා. මේ බලන්න. මේක ඇත්තටම ඔබට මනෝමයෙන් ලබා ගන්න පුළුවන් පිළිතුරක්. නමුත් ඔබ විභාගයේදී මනෝමයෙන් උත්තර ලියන්න යන්න එපා. මේ විදිහට මේක රචනා ප්‍රශ්නයක යොමු වුණාම මේ ප්‍රකාශන ලියලා බෙදලා පිළිතුර ගන්න ඕනේ. නමුත් ඔබට ඔබගේ පිළිතුර තහවුරු කර ගන්න පුළුවන් ගැටලුව දුටු සැනින් කොහොමද පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණයේ නියතව තියලා සල්ෆියුරික් නියතව තියලා කරලා තියෙන එකම දේ තමයි අයඩේට් සාන්ද්‍රණය දෙගුණ කරලා තියෙනවා. එතකොට ශීඝ්‍රතාවය දෙගුණ වෙලා 0.5
එක වෙලා. එතකොට ඔබට එකවරම ඔබේ මනසට නැගෙන්න ඕනේ සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවයේ දෙගුණ වුණා කියන්නේ ඒ ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් පෙළ එකයි කියන එක. ඒ දත්තය තමයි ඒ තොරතුර තමයි අපි මේ ගණනය වලින් ලබාගෙන තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍යයි පෙළ A පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ ලබා ගන්න. ඒ සඳහා අපි 3 සමීකරණය එකෙන් බෙදනවා. මොකද එතනදී අයඩේට් සාන්ද්‍රණ සමානයි සල්ෆියුරික් කොමත් නියතයක්. අයඩයිඩ් සාන්ද්‍රණ වෙනස් වෙලා තියෙනවා. දෙගුණ වෙලා තියෙනවා. ශීඝ්‍රතාවය බෙදුවාම 2 බෙදීම 0.5 කියන්නේ 4යි. ඒ කියන්නේ අයඩේට් පොටෑසියම් අයඩයිඩ් සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙලා තියෙනවා. එහෙනම් දෙකේ A වෙනි බලය තමයි 4 කියන්නේ. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. එහෙනම් දෙපස සමානයි, පාද සමානයි. එහෙනම් බලත් සමාන විය යුතුයි. දෙකේ දෙවෙනි බලය හෙවත් ඒ වලගය දෙකක් වෙනවා. නැවත මතක් කරනවා. එහෙනම් ඔබ කොහොමද මනෝමෙන් මේක ලබා ගන්න කියන එක ගණනය කිරීමකින් තොරව සල්ෆියුරික් සාන්ද්‍රණ නියතයි, අයඩේට් සාන්ද්‍රණ නියතයි මේ අවස්ථා දෙකේදී 1 සහ 3 කියන අවස්ථා දෙකේදී. එතකොට අයඩේට් සාන්ද්‍රණය දෙගුණ කරාම ශීඝ්‍රතාවය 4 ගුණයක් වුණා. ඒ කියන්නේ සාන්ද්‍රණයේ වර්ගය තමයි හෙවත් පෙළ 2 වෙනවා මේ අවස්ථාවේ. නැත්නම් පොටෑසියම් අයඩයිඩ් පොටෑසියම් අයඩයිඩ් අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ 2ක් වෙනවා. හරි. එතකොට මොනාගයන් 2ක් හොයාගත්තා සල්ෆියුරික් නොදුන්නට. බලමු අපි තවත් ඉස්සරහට ගිහිල්ලා ගැටලුව මොනවද තියෙන්නේ කියලා. මෙම ප්‍රතික්‍රියාව සල්ෆියුරික් ගැන මෙන්න අහලා තියෙනවා. සල්ෆියුරික් අනුබද්ධයෙන් ශුන්‍ය පෙළ වේ. අපිට ගණනය කරන්න දෙයක් නැහැ. ශුන්‍ය පෙළ වෙනවා. නැත්නම් ශුන්‍ය පෙළ වෙනවා කියලා කියන්නේ මේ බලය බිඳුවයි. ඔබ දන්නවා ඕනෑම සංඛ්‍යාවක ශුන්‍ය බලය බිඳුව බලය කියලා කියන්නේ 1යි. ඒක නියතයක් එහෙනම්. ඒ අනුව කාලයත් සමග ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ සල්ෆියුරික් සාන්ද්‍රණය වෙනස් වීම ප්‍රස්ථාරගත කරන්න. යම් කිසි ප්‍රතික්‍රියා මිශ්‍රණයක් අපි පිළියෙල කරාම ඒ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ සල්ෆියුරික් සාන්ද්‍රණයක් තියෙනවා. හැබැයි මේ සල්ෆියුරික් සාන්ද්‍රණය අවශ්‍ය තරමට සල්ෆියුරික් තියෙනවා. සල්ෆියුරික් සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වුණත් අඩු වුණත් සල්ෆියුරික් වැය වෙන විදිහ එකයි. නැත්නම් එයාගේ සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපෑමක් නැහැ කියන එකයි ශුන්‍ය පෙළ කියන එකේ අර්ථය. එතකොට ශුන්‍ය පෙළ කියලා කියන්නේ එකයි එතකොට. බිඳුව වෙනි බලය. ඕනෑම සාන්ද්‍රණයක බිඳුව වෙනි බලය. ඒක නියතයක්. එතකොට අපි සල්ෆියුරික් ආරම්භයේදී ඉහළ ප්‍රමාණයකින් පද්ධතිය තුල තියෙනවා. ප්‍රතික්‍රියාව කාලයත් එක්ක ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියක වැය වෙනවා. අනෙකුත් ඒවා ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන්. නමුත් සල්ෆියුරික් වල සාන්ද්‍රණය අඩු වෙන්නේ ප්‍රතික්‍රියාව වේගයෙන් සිදු වුණත් සෙමින් සිදු වුණත් සල්ෆියුරික් වැය වෙනවා ඒකාකාර ශීඝ්‍රතාවයකින් වැය වෙනවා. නැත්නම් අඩු වෙනවා සල්ෆියුරික් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒකාකාර ශීඝ්‍රතාවයකින් නියත අනුක්‍රමණයකින්. ඒක එහෙනම් අපිට පුළුවන් ප්‍රස්ථාරගත කරන්න සරල රේඛාවක් මගින්. මෙන්න මේ විදිහට අනුක්‍රමණය ගැන ඔබට වද වෙන දෙයක් නැහැ. අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. හැබැයි නියත ශීඝ්‍රතාවයකින් සිදුවෙන බව මේ වගේ ප්‍රස්ථාරයකින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ
ප්‍රස්ථාරය ඔබ යම්කිසි අවස්ථාවක් මේක චාලක රසායනයේදී අපිට ප්‍රස්ථාර වර්ග දෙකක් මූලික වශයෙන් අධ්‍යයනය කරන්න සිදු වෙනවා. එකක් තමයි සාන්ද්‍රණය සමග ශීඝ්‍රතාවයේ සිදුවෙන වෙනස් වීම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සාන්ද්‍රණයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? අපි කාලයත් එක්ක ශීඝ්‍රතාවය අනිවාර්යයෙන්ම අඩු වෙන ඕනෑම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වෙනකොට ශීඝ්‍රතාවය විවිධ ශීඝ්‍රතා වලින් අඩු වෙනවා. තවත් වර්ගයක් තමයි මේ සාන්ද්‍රණයත් එක්ක ශීඝ්‍රතාවය වෙනස් වෙන විවිධ ප්‍රතික්‍රියක මිශ්‍රණවල තියෙන ප්‍රතික්‍රියක සාන්ද්‍රණ අණුව ශීඝ්‍රතාවය වෙනස් වෙන ආකාරය. ශීඝ්‍රතාවය සාන්ද්‍රණය දෙගුණ කරනකොට සමහර ඒවායේ ශීඝ්‍රතාවය නියතයි. ශුන්‍ය පෙළ. මතක් කරගන්න අධ්‍යයනය කරපු ප්‍රස්ථාර සාන්ද්‍රණය දෙගුණයක්, තුන් ගුණයක්, හතර ගුණයක් කරනකොට ශීඝ්‍රතාවය ඊට අනුලෝමව වැඩි වෙන අවස්ථා. පළමු පෙළ ප්‍රතික්‍රියා. සාන්ද්‍රණ විවිධ ප්‍රතික්‍රියා මිශ්‍රණවල සාන්ද්‍රණය දෙගුණ කිරීම, තෙගුණ කිරීම, සිව් ගුණයක් කිරීම අවස්ථාවලදී ශීඝ්‍රතාවය ඝාතීය ශ්‍රිතයක් විදිහට එක්ස්පොටෙන්ෂල් කර්ව් එකක් විදිහට වැඩි වෙන අවස්ථා, වක්‍රයක් විදිහට වැඩි වෙන අවස්ථා. පෙළ 2 වෙන්න පුළුවන්, පෙළ 3 ඒ වගේ අවස්ථා වෙන්න පුළුවන්. කොහොම වුණත් පෙළ ඉතා බොහෝ අවස්ථාවල 0, 1 හෝ 2 විය හැකි පූර්ණ සංඛ්‍යා ඉතා කලාතුරකින් භාග සංඛ්‍යා නැත්නම් දශම සංඛ්‍යා වෙන්න පුළුවන්. නමුත් ඔබට එවැනි අවස්ථා යෙදෙන්නේ නැහැ. විභාග ප්‍රශ්න පත්‍රයේදී මේ 0, 1, 2 වගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වලට අදාළ ගැටලු තමයි ඔබට ඉදිරිපත් වෙන්නේ. හරි. එහෙනම් අපි ඒ ගැටලුවෙන් පස්සේ මේ තවත් ප්‍රස්ථාර වර්ගයක්, දෙවෙනි ප්‍රස්ථාර වර්ගය ගැන කියමු. මුලින් අපි කිව්වේ මොනවද? සාන්ද්‍රණයේ විවිධ ප්‍රතික්‍රියා මිශ්‍රණවල තියෙන ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වලට අදාළ ශීඝ්‍රතාවයේ විචලනය වෙන ආකාර. x අක්ෂයට සමාන්තරද, මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්ද, වක්‍රයක්ද කියන එක තමයි ඔබට එතනදී අධ්‍යයනය කරන්න සිදු වෙන්නේ. දෙවෙනි ප්‍රස්ථාර වර්ගය තමයි මේ වර්ගය. කාලයත් එක්ක යම්කිසි ප්‍රතික්‍රියා මිශ්‍රණයක් ගත්තොත් කාලයත් එක්ක ඒ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඉතා විශේෂයි, ඉතා වැදගත්. පෙළ අණුව මේ ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ශුන්‍ය පෙළ නම් අනිවාර්යෙන්ම සාන්ද්‍රණය ඕනෑම වර්ගයකදී ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය අඩු වෙනවා. අඩු වෙන රටාව තමයි මේ ප්‍රස්ථාරය නිරූපණය කරන්නේ. සාන්ද්‍රණයේ බලපෑමක් නැහැ. වැඩි වේගයකින් සිදුවෙන අවස්ථාවේදී වුණත්, අඩු වේගයකින් සිදුවෙන අවස්ථාවේදී වුණත් මේ ප්‍රතික්‍රියකය සල්ෆියුරික් ඒකාකාර ශීඝ්‍රතාවයකින් එයාගේ සාන්ද්‍රණය අඩු කර ගන්නවා. හේතුව එයා ශුන්‍ය පෙළ වී ශීඝ්‍රතාවය නියතයි. ශීඝ්‍රතාවයට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මෙයාගේ බලපෑමක් නැහැ. මෙයා නියත ශීඝ්‍රතාවයකින් අඩු වෙනවා. පළමු පෙළ වුණොත් තත්ත්වය අපි ඉදිරි ගැටලුවකදී සලකා බලමු. පෙළ 2 වුණොත් කොයි වගේද කියන එක ගැන ඔබට අධ්‍යයනය මේ විෂය නිර්දේශයේ වැදගත් වෙනවා. මොකද අපිට ශීඝ්‍රතාවයේ වෙනස් වෙන රටාව නැත්නම් එයාගේ සාන්ද්‍රණය වෙනස් වෙන රටාව අධ්‍යයනයත් අපිට වැදගත් වෙනවා. අපි ඉදිරි ගැටලුවලදී අපි ඒ ගැනත් අවධානය යොමු කරමු. ඊළඟ ප්‍රශ්නයට යනවා අපි. ඉහත දත්ත ඇසුරෙන් ප්‍රතික්‍රියාව සඳහා වේග සමීකරණය ලියන්න. හරි. එතකොට ඔන්න දැන් ඉහත දත්ත කියලා කිව්වේ එක් ප්‍රතික්‍රියකයේ අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවේ පෙළ පිළිබඳව අපි දැන් ලබාගෙන තිනවා පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ 2යි. ඒ වගේම පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ 1යි. සල්ෆියුරික් අනුබද්ධයෙන් පෙළ දීලා තිබුණා පෙළ 0යි කියලා. එහෙනම් ඒ දත්ත ඇතුළත් කරලා අපිට කියනවා වේග සමීකරණයක් ලියන්න. ඒ වගේම වේග නියතය ලබා ගන්න වේග සමීකරණයක් අපි ලියුවොත් එහෙනම් අපිට අර ශීඝ්‍රතාවය සාන්ද්‍රණ අනුබද්ධයෙන් පෙළ ඇතුළත් කරලා අපි මුලින් ලියපු
වේග ප්‍රකාශනය මෙන්න මේක. මේ ලබාගත්තු අගයන් ආදේශ කරලා නැවත මේ සමීකරණය ලිවීම තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට R සමානයි එහෙනම් K පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ 2යි අපි ගණනය කරගත්තු වගේ ආදේශ කරා. පොටෑසියම් අයඩේට් අනුබද්ධයෙන් පෙළ 1යි. සල්ෆියුරික් අනුබද්ධයෙන් පෙළ 0යි කියන එක ලිවීම අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඕනෑම සංඛ්‍යාවක 0 පෙළ හෙවත් බිඳුව බලය 1 වෙනවා නියතයක්. ඒක අපි මේ ප්‍රකාශනයේ මේ කොටස් ටික එකෙන් වැඩි කරත් ලැබෙන්නේ මේකම තමයි. ඒ නිසා ඒක සල්ෆියුරික් කියන එක ශීඝ්‍රතා ප්‍රකාශනයේ ඇතුළත් වෙලා නැහැ. හේතුව 0 පෙළ වීම. එතකොට අපි කියනවා මේ විදිහට ලියාගත්තාම ඒකට සමීකරණයේ රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය කියලා. දැන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාව සඳහා වේග නියතය ලබා ගන්න. වේග නියතය කියලා කිව්වේ කේවල අගය කොච්චරයිද කියලා හොයාගන්න. මොකද ඒ ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරක් තමයි මේ ශීඝ්‍රතා නියතය කියන එක. වේග නියතය කියන එක. කේවල අගය. ඒ සඳහා අපිට දැන් ශීඝ්‍රතාවයන් විවිධ අවස්ථාවලදී ශීඝ්‍රතාවයන් සාන්ද්‍රණ ඒ වගේම පෙළ මේ කියන දත්ත සියල්ල අපි ගාව තියෙනවා. අපි ගාව නැති එකම දත්තය තමයි තොරතුර තමයි කේවලාගේ ඒක ගණනය කරගන්න පුළුවන්. යම් අවස්ථාවකදී පළවෙනි හෝ දෙවෙනි හෝ තුන්වෙනි පරීක්ෂණ කට්ටලය උදව් කරගෙන අපිට පුළුවන් මේ ශීඝ්‍රතා නියතය ගණනය කරගන්න. මම මේ වෙලාවේ තෝරගෙන තියෙන්නේ බලමු ඉහත 1 2. ඒ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියා අවස්ථා ප්‍රතික්‍රියා කට්ටලය. යොදාගෙන මම මේකේ ශීඝ්‍රතාවය ගණනය කරගත්තා 0.5 වැඩි කිරීම 10^4 මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට කේවලාගේ දන්නේ නැහැ හොයන්න යන්නේ ඒකයි. එහෙනම් ඒ අවස්ථාවේදී ප්‍රතික්‍රියා මිශ්‍රණයේ ආරම්භක සාන්ද්‍රණය පෙළ හොයාගත්තු එක 2යි. අයඩේට් වල සාන්ද්‍රණය පළවෙනි බලය පළවෙනි සමීකරණය තමයි යොදාගෙන තියෙන්නේ. එහෙනම් කේවලාගේ යුක්ත කරා ශීඝ්‍රතාවයේ බෙදීම සාන්ද්‍රණයේ වර්ගය පොටෑසියම් අයඩයිඩ් අයඩේට් සාන්ද්‍රණය 0.5 10^2යි 10^3යි 10^5ක් තියෙනවා උඩට ආවා 10^4න් 10 එතකොට 10^5 10^4න් 10ක් ඉතුරු වෙනවා 0.5 10න් වැඩි කරා 5යි ඒකක ව්‍යුත්පන්න කර ගැනීමත් ඉතා වැදගත් මේ ශීඝ්‍රතා නියතය සඳහා. ඒ ගැනත් අපි අවධානය යොමු කරමු. මවුල වර්ගය මවුල එතකොට මවුල ගණය උඩට ආවා. මවුල දෙකක් තියෙනවා. එතකොට එක මවුල වර්ගය මවුල 1යි. එතකොට මවුල 3යි. තුන්වෙනි මවුල තුන්වෙනි බලය. උඩට ආවා ඍණ. එතකොට දානයකට ඍණ එකක් ඇපිලා ගියා. තව ඍණ දෙකක් ඉතුරුනා මවුල වර්ගයට තත්පරයට එහෙමම තිබුණා. ඊළඟට ඝන ඩෙසිමීටර් ගැන අපි අවධානය යොමු කරමු. ඒකක සුළු කිරීම. ඝන ඩෙසිමීටර් ඍණ 6. තවත් ඍණ 3ක් ඍණ 9යි. උඩට ආවා. ධන 9යි. ඍණ 9 ඍණ 3ක් ඇපිලා ගියා. එතකොට ඝන ඩෙසිමීටර් ධන 6 වෙන්න ඕනේ. මෙතන ගැටලුවක් තියෙනවා. ඝන ඩෙසිමීටර් 6 මවුල වර්ගයට තත්පරයට විදිහට මෙතන නිවැරදි විය යුතුයි. හරි අගේ එතකොට ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟ කොටසට යනවා. එහෙනම් මේ හොයාගත්තු දැන් මෙන්න මේ අපි හොයාගත්තු ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් හොයාගත්තු පෙළ ඒ වගේම ශීඝ්‍රතා නියතය මේ වගේ දත්ත යොදාගෙන අපිට මේ ප්‍රතික්‍රියාව පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන්න වෙනත් අවස්ථාවල මේ දත්ත යොදා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැටලුවක් ඔබට ලබා දීලා තියෙනවා. ඒ තමයි බලමු අපි කියවල
ඉහත වේග සමීකරණය හා වේග නියතයේ ආධාරයෙන් සාන්ද්‍රණය 0.4 මවුල ඝන ඩෙසිමීටර් වූ ආම්ලික පොටෑසියම් අයඩයිඩ් හා 0.08 මවුල ඝන ඩෙසිමීටර් වූ පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණ දෙකක සම පරිමා මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. එතකොට ඔබ මෙවැනි ගැටලුවකදී දැන් අර හොයාගත්තු දත්ත නැවත තවදුරටත් අපිට විවිධ අවස්ථාවල යොදා ගන්න පුළුවන් කොහොමද කියන එක තමයි මේ ප්‍රශ්නෙන් ඔබගේ ඒ හැකියාව තිබෙනවද කියන එක තමයි ඔබගෙන් මේ විමසා බලන්නේ. ඒතර මෙතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මිශ්‍ර කරපු පද්ධතියේ ආරම්භක සාන්ද්‍රණ නෙවෙයි දීලා තියෙන්නේ. ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද මෙවැනි ගැටලු තමයි අපිට විභාගයේදී අපි ගොඩක් වෙලාවට මේ સિદ્ધාන්ත පිළිබඳව පුහුණුව ඇතුව යනවා. නමුත් මෙන්න මෙවැනි අවස්ථාවලදී ඔබ නොමග යන ඉඩ තියෙනවා. සමීකරණ වේග නියතයේ ආධාරයෙන් සාන්ද්‍රණය 0.4ක් වූ සහ සාන්ද්‍රණය 0.08 වූ අයඩයිඩ් ද්‍රාවණ දෙකක සම පරිමා. හොඳට ප්‍රශ්න කියනකොට ඔබට තේරෙනවා මිශ්‍ර කිරීමට පෙර සාන්ද්‍රණයි මේ දීලා තියෙන්නේ. ඒ වගේම මිශ්‍ර කරපු පරිමා ගැන කියලා නැහැ. සමාන පරිමා දෙකක් මිශ්‍ර කරා කියලා කියනවා. එහෙනම් අපිට මිශ්‍රණය තුල ශීඝ්‍රතා නියමයේ තියෙන්නේ මිශ්‍රණය තුල ආරම්භක සාන්ද්‍රණ ගැනයි. එහෙනම් අපි මේ මිශ්‍ර කරාට පස්සේ තියෙන අලුත් සාන්ද්‍රණය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ පළවෙනිම එක. තනුක වීමක් සිද්ධ වෙනවා. සම පරිමා මිශ්‍ර කරාම පරිමාව දෙගුණ වෙනවා. එහෙනම් ඔය කියන සාන්ද්‍රණ අර්ධයක් දක්වා අඩු වෙනවා. C1 V1 සමානයි C2 V2. අපි මුලදී ඒක කළා තමයි ආවේ. එහෙනම් ඒ කියන කාරණය මෙතනටත් අදාළයි. පරිමා ද්‍රාවණ මිශ්‍ර කරාම සම පරිමා මිශ්‍ර කරාම පරිමා දෙගුණ වෙනවා. සාන්ද්‍රණය අර්ධයක් දක්වා අඩු වෙනවා. එතකොට අලුත් සාන්ද්‍රණ ආරම්භක සාන්ද්‍රණ තමයි ශීඝ්‍රතා ප්‍රකාශනය තුල තිබෙන්නේ. ඒ නිසා අපිට ඒක ශීඝ්‍රතා සමීකරණයට අපි හොයාගත්තු ප්‍රකාශනයට ආදේශ කරන්න පුළුවන්. අපිට කියනවා බෙදලා අපිට මේකෙදී මේවැනි ගැටලු වලදී අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ අලුත් අවස්ථාව ආදේශ කරලා අවස්ථාවට අදාළ අගයන් ආදේශ කරලා පෙර තිබුණු සමීකරණයකින් බෙදලා ඔය K කියන එක ශීඝ්‍රතා නියතය අපේ ප්‍රකාශනයෙන් ඉවත් කරගන්න පුළුවන්. ඒ ක්‍රමය භාවිතා කරන්න ඔබට මේ ප්‍රශ්නේ ඉඩ දීලා නැහැ. මොකද වේග සමීකරණය හා වේග නියතය ආධාරයෙන්. එහෙනම් ඔය හොයපු වේග නියතයත් යොදාගෙනම තානි ප්‍රකාශනයක් මගින් මේක ලබා ගන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි වේග නියතයත් හොයාගෙන තියෙන නිසා අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි තෝරාගත්තු මේ අවස්ථාවට අපි ලබාගත්තු සමීකරණය යොදා ගනිමින් නැත්නම් ආදේශ කරමින් අපි බලමු ප්‍රකාශනයක් ලබා ගන්නේ කොහොමද කියලා. මෙන්න ශීඝ්‍රතා සමීකරණය ඉහත අවස්ථාවෙන් ගත්තු R සමානයි K වලට ආදේශ කරලා තියෙනවා. ඊළඟට පොටෑසියම් අයඩේට් සාන්ද්‍රණය 0.4යි කියන්නේ මෙන්න ඒකේ සාන්ද්‍රණයෙන් භාගය. ඒ වගේම පොටෑසියම් අයඩේට් 0.08යි කියන්නේ ඒකෙන් අර්ධයක් පරිමාව දෙගුණය නිසා සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. ආදේශ කරා ඒ අගයත්. සල්ෆියුරික් සාන්ද්‍රණය අපිට වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒක ශීඝ්‍රතාවයට බලපාන එකක් නෙවෙයි. හරි එහෙමනම් අපිට ලැබෙනවා සුළු කිරීමේදී 0.4යි 10^3යි මෙතන 10^2ක් තියෙනවා වර්ගය. එහෙනම් 4යි එතන 4 වැඩි කිරීම 10^2යි එතකොට
4 වරක් 5 5 වරක් 4 එතන තියෙනවා 4 වැඩි කිරීම මෙතන 4යි 16 වරක් 5 80යි 80 වැඩි කිරීම 10 ඍණ 5 කියන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 4 විදිහට අපිට මේ අගය ලබා ගන්න පුළුවන්. ඒතර ශීඝ්‍රතාවයක් මේ අපි හොයලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඒකකය තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වලින් අපිට මේ අගය ලැබෙන්න ඕන. නිසා ඉහළ සාන්ද්‍රණය යොදාගෙන තියෙන මේ වෙලාවේ ශීඝ්‍රතාවයත් ඉහළ අගයක් කියන එක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේ ගණනය මගින් ඒක අපිට ලැබිලා තියෙනවා. හරි. එතකොට ඔන්න ඒ ගැටලුව එපමණයි. අපිට තවත් කාලය තියෙන නිසා අපි මේ චාලක රසායනයේම තවත් විශේෂ ශාස්ත්‍රයක් ආවරණය වෙන විදිහේ ප්‍රශ්නයකට අපි යොමු වෙනවා. අපි බලමු ඒ ප්‍රශ්නය පිළිබඳව. හරි එහෙනම් අපි අපේ පාඩමේ දෙවෙනි කොටස විදිහට චාලක රසායනයේ තවත් ගැටලුවක් තවත් විෂය කොටසක් ආවරණය වෙන විදිහේ ගැටලුවකට තමයි අපි ඊළඟට යොමු වෙන්නේ. බලමු ඒ ප්‍රශ්නය පිළිබඳව. ප්‍රශ්නාංක 2 පහත ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවල ආරම්භක සාන්ද්‍රණ සහ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතා පහත දී ඇත. එතකොට අපි ඉගෙනගත්තු කරුණු භාවිතා කරන්න පුළුවන් නැවතත් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සහ ඒගොල්ලන්ගේ සාන්ද්‍රණ පිළිබඳ සම්බන්ධය ලබා දෙන ශීඝ්‍රතා නියමය යොදා ගන්න පුළුවන් අපිට මේ වගේ අවස්ථාවලදී. මෙම ශීඝ්‍රතා ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා සමීකරණය ලබා ගන්න. අපි ඉක්මනින්ම යනවා. එහෙමනම් මේ ශීඝ්‍රතා සමීකරණය ලබා ගන්න අපි පියවර වශයෙන් අධ්‍යයනය කරා පහුගිය කොටසේදී. මේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලබා ගන්න කොහොමද කියලා එක එක අවස්ථාවලට අදාළව පරීක්ෂණ කට්ටල 3ක් දීලා තියෙනවා. A සාන්ද්‍රණය, B සාන්ද්‍රණය, එක් සාන්ද්‍රණ අවස්ථාවලට අදාළව A සහ B, A2 සහ B2 ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ 2AB. එක් සාන්ද්‍රණ වලට අදාළ ශීඝ්‍රතා දීලා තියෙනවා. ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ ආරම්භක සාන්ද්‍රණ මේ දීලා තියෙන්නේ. එහෙනම් ඒවා යොදාගෙන අපි ශීඝ්‍රතා ප්‍රකාශනයක් ශීඝ්‍රතා සමීකරණයක් ඔන්න ලබා ගන්න පුළුවන්. ශීඝ්‍රතාවය සමානයි නියතයක් වරක් A2 සාන්ද්‍රණයේ x වෙනි බලය B2 සාන්ද්‍රණයේ y වෙනි බලය. අපිට ඒක පළවෙනි සමීකරණය කියලා කියන්න පුළුවන්. ඒ විදිහටම දෙවෙනි කට්ටලයෙන් අපිට ගන්න පුළුවන් ශීඝ්‍රතාවය 0.1යි ශීඝ්‍රතා නියතය වරක් A2 සාන්ද්‍රණයේ x වෙනි බලය B2 සාන්ද්‍රණයේ y වෙනි බලය. පරීක්ෂණ කට්ටලාංක 3ට අදාළව අපිට කියන්න පුළුවන් ශීඝ්‍රතාවය 0.05යි ශීඝ්‍රතා නියතය වරක් A2 සාන්ද්‍රණයේ x වෙනි බලය B2 සාන්ද්‍රණයේ y වෙනි බලය කියලා තුන්වෙනි සමීකරණය අපිට මේ පරීක්ෂණ කට්ටල 3ට අදාළව ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට අර මනෝමෙන් පෙළ හොයන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්ද කියලා අපි බලමු. පළවෙනි කට්ටලයේදී සිදු කරලා තියෙන දෙවෙනි එකට අපි ගියාම දෙවෙනි කට්ටලයට අදාළව සිදු වෙලා තියෙන A වල සාන්ද්‍රණය දෙගුණ කරලා තියෙනවා. B සාන්ද්‍රණය නියතව තියලා තියෙනවා. ශීඝ්‍රතාවය දෙගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ එහි සාන්ද්‍රණය අනුබද්ධයෙන් පෙළ 1යි කියන එකයි අපිට ඒක ලබා ගන්න පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය බෙදුවාම අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා දෙකේ x වෙනි බලය 2යි කියන්නේ දෙකේ පළවෙනි බලය තමයි දෙකේ x වෙන්නේ. ඒ කියන්නේ x වලගේ එකක් වෙන්න ඕනේ පළමු පෙළ සමීකරණයක්. නැත්නම් මේ ප්‍රතික්‍රියාව ඒගේ සාන්ද්‍රණය අනුබද්ධයෙන් පළමු පෙළ සාන්ද්‍රණය දෙගුණ කළ විට ශීඝ්‍රතාවය දෙගුණ වෙන. සාන්ද්‍රණය තෙගුණ කරාම ශීඝ්‍රතාවය තෙගුණ වෙන ආකාරයේ ප්‍රතික්‍රියාවක්.
ඊළඟට B ගේ අනුබද්ධයෙන් B සාන්ද්‍රණයේ අනුබද්ධයෙන් පෙළ හොයන්න ගියාම අපිට පුළුවන් A සාන්ද්‍රණය නියත වූ අවස්ථා දෙක 1 සහ 3 කියන සමීකරණ තුනෙන් එක අපිට බෙදන්න පුළුවන්. නැත්නම් A ගේ සාන්ද්‍රණය නියත වෙලාවේදී B ගේ සාන්ද්‍රණය දෙගුණ කරලා තියෙනවා. හැබැයි ශීඝ්‍රතාවයේ කිසිම වෙනසක් සිදු වෙලා නැහැ. එකෙන් අදහස් කරන්නේ B ගේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන එකයි. අපිට ඒක ලබා ගන්න පුළුවන් 3 එකෙන් බෙදුවාම 3 වෙනි සමීකරණය එකෙන් බෙදුවාම A වල A2 අනුබද්ධයෙන් සාන්ද්‍රණ සහ පෙළ ඉවත් වෙලා යනවා. K ඉවත් වෙලා ගියා. 0.05 බෙදීම 0.05 1යි 0.02 බෙදීම 0.01 y වෙනි බලය. එතකොට 2 y වෙනි බලය සමානයි 1යි. එහෙනම් 1 කියන්නේ 2 බිංදුව වෙනි බලය y වලගේ බිංදුවයි. ඒ කියන්නේ B2 සාන්ද්‍රණය අනුබද්ධයෙන් පෙළ ශුන්‍යයි කියන අගය තමයි ලැබිලා තියෙන්නේ. එහෙමනම් ශීඝ්‍රතා ප්‍රකාශනය අපිට ප්‍රශ්නය ඇහුවේ එක ශීඝ්‍රතා සමීකරණය ලබා ගන්න කියන එකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ශීඝ්‍රතාවය සමානයි ශීඝ්‍රතා නියතය වරක් A වල සාන්ද්‍රණයේ පළවෙනි බලය. පළමු පෙළ ප්‍රතික්‍රියාවක් B අනුබද්ධයෙන් පෙළ ශුන්‍ය වුණාම අපිට ඒක ශීඝ්‍රතා සමීකරණයට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හරි අපි බලමු මේ ලබාගත් තොරතුරු ඇසුරෙන් තවදුරටත් අපෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. ශීඝ්‍රතා නියතය K ගණනය කරන්න. එහෙනම් අපිට පුළුවන් ඔය ශීඝ්‍රතාවය අපිට දීලා තියෙනවා ඵල අවස්ථා 3කට අදාළව. ඊළඟට A වල සාන්ද්‍රණය අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් ශීඝ්‍රතා නියතය හෙවත් K ගණනය කරගන්න. පළවෙනි අවස්ථාව මම සැලකුවා 0.05යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට K වලගේ අපිට හොයාගන්න අවශ්‍යයි. ඒ අවස්ථාවේදී සාන්ද්‍රණය 0.01යි. මේක අපි ආදේශ කරොත් පළවෙනි බලය අපිට ලැබෙනවා 0.05 බෙදන්න තියෙන 0.1න් 0.1න් දශම ස්ථාන දෙකක් 0.5යි මවුල ඉවත් වෙලා ගියා ඝන ඩෙසිමීටරත් ඉවත් වෙලා ගියා. ඉතුරු වෙන්නේ අවසාන වශයෙන් තත්පරයට කියන එක. එතකොට මේ වෙලාවේ අපි දන්නවා ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ අණුව තමයි මේ ප්‍රතික්‍රියාවක් සඳහා K යගේ නියතයක්. ඒ වගේම ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට කේවල අගය වගේම කේවල ඒකකයක් වෙනස් වෙනවා. ඒක රඳා පවතින කේවල ඒකකය ඒ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ අණුව. සමස්ත පෙළ නැත්නම් මේ අර ඉස්සෙල් අවස්ථාවලට අදාළව කතා කරොත් දැන් මේ වෙලාවේ නම් A අනුබද්ධයෙන් පෙළ 1යි. B අනුබද්ධයෙන් පෙළ 0යි. සමස්ත පෙළ 1 දන බිංදුව 1යි. ඔය විදිහට සමස්ත පෙළ අණුව තමයි මේ කේවල ඒකකය රඳා පවතින්නේ. ඒකත් ඔබ මතක තබා ගන්න. මේ වෙලාවේ එහෙනම් මේකේ විලෝමය නැත්නම් මේක ප්‍රතිවිරුද්ධ අතර ගත්තාම ඔබට මේක දත්තයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. යම් කිසි ප්‍රතික්‍රියාවක කේවල අගය වගේම ඒකේ ඒකකය ගැන සැලකුවොත් ඒ ඒකකය ඇසුරෙන් ඔබට ඒ ප්‍රතික්‍රියාවේ පෙළ පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. පෙළ ගණනය කර ගැනීමක් කරන්න පුළුවන්. කේහි ඒකකය උදව් කරගෙන සමස්ත පෙළ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ඒක ඔබට බොහෝ බහුවරණ ප්‍රශ්නවලදී උපකාරී වෙනවා. එවැනි ගැටලු විසඳලා දැනුවත් වෙන්න විභාගයට පෙර. හරි. ඊළඟට තවත් ඉදිරියට යනවා. තවත් ඒ කොටසෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි A2 හි සාන්ද්‍රණය කාලය සමග විචලනය වන ආකාරය පහත ප්‍රස්ථාරයේ දක්වන්න. එතකොට අපි පසුගිය කොටසේදී ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියකයක් අනුබද්ධයෙන් එයාගේ සාන්ද්‍රණයේ ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ සාන්ද්‍රණයේ කාලයත් සමග විචලනය අධ්‍යයනය කරා. අපි කිව්වා
ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වුණත් මේ සල්ෆියුරික් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපෑමක් නැහැ. එයා ප්‍රතික්‍රියා තමන්ගේ සාන්ද්‍රණය අඩු කරගන්නේ නියත ශීඝ්‍රතාවයකින් කියලා. ඒ තමයි ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියකයක් සම්බන්ධයෙන් තත්වය. දැන් අපි කතා කරන්න යන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියකයක්. ඒ කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඇතුලේ පළමු පෙළ ප්‍රතික්‍රියකයක්. එතකොට පළමු පෙළ ප්‍රතික්‍රියකයක් සම්බන්ධයෙන් ගත්තහම අපි පළමු පෙළ කියන එක ගැන නැවතත් හිතට ගමු. සාන්ද්‍රණය වැඩි නම් එම ශීඝ්‍රතාවයත් වැඩි. සාන්ද්‍රණය වැඩි නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි. සාන්ද්‍රණය දෙගුණ වෙච්ච අවස්ථාවේ ශීඝ්‍රතාවයත් දෙගුණ. සාන්ද්‍රණයේ භාගයක් අඩු වුණාම ශීඝ්‍රතාවයත් භාගයක් අඩු වෙනවා. සාන්ද්‍රණය 4න් එකක් දක්වා අඩු වුණාම කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවනේ ප්‍රතික්‍රියකයේ. එතකොට ශීඝ්‍රතාවයත් 4න් එකක් දක්වා අඩු වෙනවා. එතකොට අපිට ප්‍රස්ථාරය වෙන්න ඕනේ එහෙනම් ආරම්භයේදී ඉහළ සාන්ද්‍රණයක් ඉහළ ශීඝ්‍රතාවයක්. කාලයත් සමග ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ වගේම සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ වගේම ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. දැන් හෙමින් බෑවෙන්න. ඉස්සෙල්ලා වැඩි සාන්ද්‍රණය හින්දා වැඩි ශීඝ්‍රතාවය වේගයෙන් ශීඝ්‍රතාවය පහළ බැසීමක් සිද්ධ වෙනවා. කාලයත් එක්ක ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය අඩු වීම නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. දැන් ඒ ප්‍රතික්‍රියකය කියන ප්‍රතික්‍රියකය වැය වෙන ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. එහෙනම් අපිට සරල රේඛීය සම්බන්ධයක් ලබා ගන්න බැහැ මේකෙන්. හොඳින් හිතර ගන්න. ආරම්භයේදී ඉහළ සාන්ද්‍රණයක් ඉහළ ශීඝ්‍රතාවයක් ප්‍රතික්‍රියකය වැය වෙන ශීඝ්‍රතාවය අධිකයි. අධික අනුක්‍රමණයක් සහිත. කාලයත් සමග තවත් ගත වෙනකොට ප්‍රතික්‍රියකය වැය වෙනවා, සාන්ද්‍රණය අඩු වෙනවා, ශීඝ්‍රතාවය අඩු වෙනවා. එහෙනම් වැය වෙන ශීඝ්‍රතාවය අඩුයි, සෙමින්. ඒතර අනුක්‍රමණයත් අඩුයි. එහෙනම් මේ ප්‍රස්ථාරය අපිට ඔය කියන සංකල්ප ටික ඔය විස්තරය ප්‍රස්ථාරිකව පෙන්වන්න පුළුවන් වෙයි. මේ විදිහට වක්‍ර රේඛාවකින් බලමු අපි මේ ප්‍රස්ථාරය ඇන්දොත් කොයි වගේ වෙයිද කියලා. ආරම්භයේදී කාලය මේ පැත්තේ මම පෙන්නලා තිනවා. ආරම්භයේදී ඉහළ සාන්ද්‍රණයක් C කියන සාන්ද්‍රණය තියෙනවා. ඒ වල සාන්ද්‍රණය ආරම්භයේදී C. ඉහළ ශීඝ්‍රතාවයක් සහිත අවස්ථාව. ශීඝ්‍රතාවය කියන එක මේක නිරූපණය වෙලා නැහැ. මේක තියෙන්නේ කාලය සමග ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ ඒහි සාන්ද්‍රණය වෙනස් වීම. ඉහළ අගයක් ආරම්භයේදී. යම් කාලයක් ගත වෙනකොට සාන්ද්‍රණය අඩු වෙනවා. චාලක රසායනයේදී ඉතාම වැදගත් සංකල්පයක් තමයි අර්ධ ජීව කාලය කියලා කියන්නේ. ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය. half life. ඔබ මීට පෙර half life නැත්නම් මේ අර්ධ ජීව කාලය ගැන ඉගෙනගෙන තියෙනවා. රේඩියෝ කාබන් කාල නිර්ණය. පොසිලවල වයස නිර්ණය කිරීමේදී විකිරණශීලී කාබන් වල අර්ධ ජීව කාලය පිළිබඳ වැදගත් වෙනවා. එයාගේ සාන්ද්‍රණය අර්ධයක් වීමට ගත වෙන කාලය. ඒක චාලක රසායන නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සම්බන්ධ සංසිද්ධියක්. යම් ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කාලයත් සමග අඩු වෙනවා. කොච්චර ශීඝ්‍රතාවයකින්ද සාන්ද්‍රණය අඩු වෙන්නේ කියලා අදහසක් ලබා දෙන්න විවිධ ප්‍රතික්‍රියා සඳහා අපිට අර්ධ ජීව කාලය ගණනය කළ හැකියි. එතකොට අර්ධ ජීව කාලය යනුවෙන් හඳුන්වන්නේ සලකන ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය අර්ධයක් දක්වා අඩු වීමට ආරම්භක සාන්ද්‍රණයෙන් අර්ධයක් වීම සඳහා ගතවන කාලය. දැන් ප්‍රතික්‍රියක වලින් අර්ධයක් වැය වීමට ගතවන කාලය. එතකොට ඒක මගින් අපිට මේ ප්‍රතික්‍රියාව
සිදුවෙන ශීඝ්‍රතාවය පිළිබඳ අදහසක් ලබා ගැනීම වගේම ඒ අර්ධ ජීව කාලය සහ පෙළ අතර සම්බන්ධය ලබා ගන්න පුළුවන්. එතකොට එයිනොත් මේ පළමු පෙළ ප්‍රතික්‍රියාවලට අදාළව අර්ධ ජීව කාලය ඉතා වැදගත්, ඉතා විශේෂයි. ඒ මොකද කියලා අපි කියනවා නම් මෙන්න පළමු පෙළ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය කාලයක් සමග විචලනය වෙන ප්‍රස්ථාරය. ආරම්භයේදී උපරිම සාන්ද්‍රණය C කියන සාන්ද්‍රණය අර්ධ ජීව කාල එකකට පස්සේ සාන්ද්‍රණය අර්ධයක් දක්වා අඩු වෙලා තියෙනවා. අර්ධ ජීව කාල එකකට පස්සේ සාන්ද්‍රණය අර්ධයක් දක්වා අඩු වෙලා තියෙනවා. පළමු අර්ධ ජීව කාලය අපි සැලකුවේ C සාන්ද්‍රණය. ඊළඟට ඒම සාන්ද්‍රණය අර්ධයක් වූ සාන්ද්‍රණය තවත් අර්ධයක් දක්වා අඩු වීම. නැත්නම් ආරම්භක සාන්ද්‍රණය 4න් එකක් දක්වා අඩු වෙන්න. තවත් අර්ධ ජීව කාල එකක් ගත වෙනවා. ඒ තමයි දෙවෙනි අර්ධ ජීව කාලය. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි සාන්ද්‍රණය අඩු වෙද්දී ශීඝ්‍රතාවය අඩු වෙලා අඩු ශීඝ්‍රතාවයකින් තමයි දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක නිසා දෙවෙනි අර්ධ ජීව කාලය සඳහාත් වැය වෙන කාලය නියතයක්. අර පෙරාගයමයි. නැවත කියනවා එහෙනම් C වලින් 4න් එක වෙච්ච එක එයිනොත් භාගයක් වෙන්න තවත් ඊට සමාන කාලයක් ගත වෙනවා. මේ කියන ලක්ෂණය අපිට දකින්න ලැබෙන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක පමණයි. පළමු පෙළ ප්‍රතික්‍රියාවක පමණයි. ඒ කියන්නේ කරුණු දෙකක් අපිට මේකෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා අර්ධ ජීව කාලය නියතයක් වෙනවා. පළමු පෙළ ප්‍රතික්‍රියාව දෙවෙනි කාරණය පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා අර්ධ ජීව කාලය කියන එක එයාගේ අපි සලකන ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ. ආරම්භක සාන්ද්‍රණයෙන් ස්වායක්තයි. අපි C වලින් පටන් ගත්තත් ඉහළ සාන්ද්‍රණයකින් ඒගේ ඉහළ සාන්ද්‍රණයකින් පටන් ගත්තත් පහළ සාන්ද්‍රණයකින් පටන් ගත්තත් ප්‍රතික්‍රියාව ඒ සාන්ද්‍රණය අර්ධයක් දක්වා වීමට දක්වා අඩු වීමට ගතවන කාලය නියතයක්. ආරම්භක සාන්ද්‍රණයෙන් ස්වායක්තයි කියලා කිව්වේ ඒකයි. අපි C වලින් පටන් ගත්තත් C වලින් භාගයක් තීදී පටන් ගත්තත් මේ අර්ධ ජීව කාලය ඉවත් half life කියන අගය නියතයක් වෙනවා. ඒ නිසා අපිට එවැනි ප්‍රතික්‍රියා එතකොට මේක අනිකුත් ප්‍රතික්‍රියා අනිකුත් පෙළ අගයන් තියෙන ප්‍රතික්‍රියක සම්බන්ධයෙන් සංසන්දනය කරන්න පුළුවන්. අපි ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් දෙවෙනි පෙළ ප්‍රතික්‍රියාවක් ගත්තොත් අනිවාර්යෙන්ම ආරම්භක සාන්ද්‍රණය මත අර්ධ ජීව කාලය රඳා පවතිනවා. ඒක නියත අගයක් නෙවෙයි. ඉහළ සාන්ද්‍රණවලදී අර්ධ ජීව කාලය නෙවෙයි පහළ සාන්ද්‍රණවලදී අර්ධ ජීව කාලය වෙන්නේ. ඒ කියන්නේ ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතිනවා. මේ විශේෂ අවස්ථාව තියෙන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවල පමණයි. පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා අර්ධ ජීව කාලය ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ. හරි එහෙමනම් ඔන්න අපි එතනින් ඉදිරියට යනවා. අර්ධ ජීව කාලය ගැන අපි ගොඩක් කරුණු කිව්වා. අර්ධ ජීව කාලය යනු අපිට ආකාර දෙකකට ඉදිරිපත් කරලා තිනවා මෙන්න ඔබට. ආරම්භක ප්‍රතික්‍රියක ප්‍රමාණය ඉන්න අඩක් දක්වා වැයවීමට ගතවන කාලය. ඒක. එතකොට මේක නියත පරිමාවක් තුල සිදු වෙනකොට අපිට කියන්න පුළුවන් සාන්ද්‍රණය ඇසුරෙනුත් ආරම්භක සාන්ද්‍රණය එයින් අර්ධයක් දක්වා අඩුවීමට ගතවන කාලය. ඒ ක්‍රම දෙකෙන්ම අපි ඉදිරිපත් කරන්නේ එකම අදහස අර්ධ ජීව කාලය. තවත් ඉදිරියට යනවා මේට අදාළ ප්‍රස්ථාරය අපි නැවත පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය සාන්ද්‍රණයෙන් ස්වායක්තයි ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ. අනෙකුත් පෙළ සඳහා ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ඉස්සරහට යනවා අපි ඊළඟ කොටස ඉහත ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය T half
0.6.9.3 බෙදීම KV. මේක ඔබ විසින් මතක තබා ගත්තත් වරදක් නැහැ. මේක අපි දැනගත යුතුයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා අර්ධ ජීව කාලය සහ එයාගේ ශීඝ්‍රතා නියතය අතර සම්බන්ධය. අපි ඒක ඇතුලේ නෑ. ඔයගොල්ලන්ට පේනවා අර්ධ ජීව කාලය මේකට සාන්ද්‍රණය කිසිසේත්ම ඇතුළත් වෙලා නැහැ. ශීඝ්‍රතා නියතය පමණයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකනොත් ඔබට අදහසක් ලබා ගත හැකි සාන්ද්‍රණයේ බලපෑමක් නොමැති බව. එහෙනම් අපිට පුළුවන් අපි ශීඝ්‍රතා නියතය ආරම්භ කොටසේදී විශේෂ වශයෙන්ම හොයාගෙන ආවේ මෙන්න මෙතනට මේක අවශ්‍ය වෙන නිසා. එහෙනම් අපිට පුළුවන් ශීඝ්‍රතා නියතය අපි ලබාගෙන තිනවා පසුගිය කොටසේදී k සමානයි 0.5යි තත්පරයට කියලා. එහෙනම් මේ යගේ අපිට ආදේශ කරලා මේ ප්‍රතික්‍රියාවේ A සහ A2 සහ B2 එකිනෙක ප්‍රතික්‍රියා කරලා 2AB ලබා දීමට අදාළ ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය ගණනය කරගන්න පුළුවන් 0.6.9.3 බෙදීම 0.5යි තත්පරයට ආදේශ කරාම අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය 0.6.9.3 දෙගුණය 1.3.8.6යි තත්පර විදිහට මේ ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය ගණනය කරගන්න පුළුවන් වෙනවා. හරි එහෙමනම් අපි පාඩම අවසන් කරමු. චාලක රසායනයේ සම්බන්ධයෙන් අපි නැවත කරුණු කිහිපයක් මම ඔබට සඳහන් කරනවා. එකක් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිළිබඳව අපිට මේ විදිහට ගණනය කිරීම කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ විදිහට අර්ධ ජීව කාලය පිළිබඳ සිදු කරන ගණනය කිරීම. මේ වගේම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සහ යාන්ත්‍රණය පිළිබඳ ගැටලු සහ උත්ප්‍රේරක මේ විදිහට අනෙකුත් සාධක වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම. උදාහරණයක් උත්ප්‍රේරක පිළිබඳව අපි වැඩිපුර ප්‍රමාණයක් අවධානය යොමු කරන්නේ සාන්ද්‍රණය පිළිබඳ නිසා මට ලැබිලා තියෙන කාලය උදව් කරගෙන ඔයගොල්ලන්ට මේ සාන්ද්‍රණය සහ ශීඝ්‍රතාවය අතර සම්බන්ධය ඉදිරිපත් කිරීමට උත්සාහ කරා. මම හිතනවා ඔබගේ පාඩමේ ඔබ මින් පෙර අධ්‍යයනය කරන ලද පාඩම් වල අඩුපාඩු සම්පූර්ණ කරගනිමින් සෑහෙන තරම් දැනුමක් ලබා ගන්න ඇති කියලා මෙවැනි ගැටලු තවදුරටත් විසඳමින් ඔබ විශේෂයෙන්ම බහුවරණ ප්‍රශ්න, විවිධගත රචනා, පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරමින් ඔබ හොඳ සූදානමකින් විභාගයට අවශ්‍ය කාලය ඔබට ලැබිලා තියෙනවා. සූදානමකින් විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඔබට විභාගයේදී ඉහළම සාමාර්ථය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන හමාර කරනවා. හැමෝටම ආයුබෝවන්. සුබ දවසක් වේවා. දැන් සම්මන්ත්‍රණය අවසන් වුණා. හැබැයි සම්මන්ත්‍රණය අවසන් වුණත් ඔබට තිබෙන ගැටලු විසඳාලීමට ඔබට ලබා දෙන අවස්ථාව තවමත් අවසන් වෙලා නැහැ. ඒ නිසා අපේ අරමුණ 100% ඔබව සූදානම් කිරීම. ඒ නිසා දුවේ පුතේ අද ඔබට දැනුම ගෙන ගුරුතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන අතරතුර එතුමාට ආරාධනා කරනවා ඔබත් සමග එකතුව තව වේලාවක් අරගෙන ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා මේ සම්මන්ත්‍රණය තුල රැඳී සිටින්නට කියලා. ඒ වගේම තමයි මේ සම්මන්ත්‍රණයේ යම් කිසි කොටසක් මගහැරුණා නම් ඒ කොටස් ආවරණය කරගන්න නැවත පරිශීලනය කරන්නට පුළුවන් ආකාරයට ශ්‍රී ලංකා සමාගමේ YouTube නාලිකාව ඔස්සේ නුදුරු දිනකදීම මේ අද සම්මන්ත්‍රණයේ පාඩම් මාලාව එකතු කරන්නට සූදානම්. ඒ විතරක් නෙවෙයි එහෙම එකතු කළාම ඔබට පමණක් නෙවෙයි දුවේ පුතේ ඔබේ යහළු මිතුරන්ට නේද මිතුරු මිතුරියන්ට ඔබ දන්නා උසස් පෙළ කරන සියලු දෙනාට මොකද මේ දැනුම දෙන්න අනික් අයටත් මේකට එකතු වෙන්න අවස්ථාව ලබා දෙන්න මේ පණිවිඩය ලබා දෙන්න. ඒක බොහොම හොඳ සත්කාරයක්. ඒක ඔබටත් පිහිටක් වෙනවා ආශිර්වාදයක් වෙනවා. අනික් අයටත් දැනුම ලබා ගන්නට අවස්ථාව ලබා දීම. ඒ නිසා ආරාධනා කරනවා අනික් අයටත් මේ පිළිබඳව පවසන්න. ඒ වගේම ඉදිරි වැඩසටහන් පිළිබඳව දැනුවත් වෙන්නට නෙස්ටමෝල් Facebook page එකට එකතු වෙන්න කියන ආරාධනයත් අපි ඔබට කරනවා. එහෙමනම් අද සම්මන්ත්‍රණය මෙහෙව්වාට ගුරුතුමාට බෙහෙවින් ස්තුතියි. දැන් ඔබට ආරාධනා කරනවා අවසන් භාගය හැටියට ඔබේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා එහෙමනම් විසඳා ගන්න. හොඳේ ඔබට ජයයි.